නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචන්නං ලිච්ඡවි රතනානං පාතුභාවෝ දුර්ලභෝ ලෝකස්මින් හි අතිගෞරවනීය පූජනීය මහා සංඝරුවනින් අවසර අපට සවන් දීම සඳහා මෙම ස්ථානය තෝරාගත් වූ සදහැවර පින්වත්නි. අපි ඔබේ මතකයේ අවදි කළා සම්මා දිට්ඨිය සහ මිත්‍යා දිට්ඨිය උපදින කාරණා දෙක පිළිබඳව පසුගිය හමුවේ කරපු ධර්ම දේශනාව පිළිබඳව මතකයක් ඔබට ඇතිවීම සඳහා මම හිතනවා මේ පින්නතුන් බොහෝ දෙනෙකුට දැන් වැටහෙන්න අවශ්‍යයි මේ ත්‍රිපිටකගත සූත්‍ර දේශනා හැම එකෙම පාහේ තිබෙන්නේ ditta ධම්මපරයයක් කියන එක. මේක තේරුම් ගත්ත කෙනෙකුට ඒ සවන් දෙන්නා වූ පිරිසට අදාළව ඕනෑම ධර්ම දේශනාවක් තුළින් කරුණු පැහැදිලි කරන්න පුළුවන්. එහෙම විවිධ ධර්ම දේශනා තුළින් කරුණු පැහැදිලි කිරීමේදී යම් යම් පැතිත් වැඩිපුර විවරණය වෙනවා. ඒ සූත්‍ර දේශනා කරලා තිබෙන්නේ එක එක මතධාරීන් වෙනුවෙන් නම් ඒ මතය වයදී විවරණය වෙනවා. ඒක තමයි ධර්ම දේශනාවල පවතින විචිත්‍රත්වය. මම නම් හිතනවා ධර්මදේශනා මාලාවක් සකස් කරලා එක් දේශකයන් වහන්සේලා දේශනා කරනවට වඩා එක දේශකයන් වහන්සේ නමක් ලවා කරන්න පුළුවන් නම් 6ක් 7ක් අරට වඩා පුළුල් අවබෝධයක් සවන් දෙන අයට ලබන්න පුළුවන් වෙයි කියලා. මොකද මේ ධර්මදේශනා කරනවායි කියලා කියන්නේ හුදෙක් චාරිත්‍රයක් නෙවෙයි. අපේ රටේ විහාරස්ථාන තිබෙන නිසා විහාරස්ථාන වලට අදාළ දායක පිරිස් සිටින නිසා ඒ දායක පින්නතුන්ගේ මංගලාම්මංගල කටයුතු යෙදෙන නිසා විහාරස්ථානයක වාසය කරන ඕනෑම ස්වාමින් වහන්සේ නමක් ධර්ම දේශනාවක් කරන්න දන්නවා. ඊට වඩා එහාට ගිය දෙයක් අපි දේශනා කරන්න තරම් සමත් වෙලා සිටින නිසා තමයි අපට මාධ්‍ය වලින් හෝ යම් යම් ආරාධනා දිගටම ලැබෙන්නේ. එතකොට එයින් කියවෙන්නේ මේ ධර්ම දේශනාවලත් තම තමන්ගේ අවබෝධයක් කියවෙනවායි කියන එක. කුඩා පොඩි ස්වාමින් වහන්සේ නමකටත් පින්පව් දෙක පිළිබඳව ධර්ම දේශනාවක් කරන්න පුළුවන්. ඊට වඩා වැඩිහිටි කෙනෙකුට තමන් ඉගෙනගත් පරිදි මෙලොව පරලොව යහපත සලසා ගන්න ආකාරය නැත්නම් ආමිෂ පූජාවන්ගේ දෙන ආකාරය පිළිබඳව කටයුතු කරන්න පුළුවන්. එබඳු දේශනා විරල නැති නිසා ඕනෑම විහාරස්ථානයක හෝ ඕනෑම මාධ්‍යයක් තුළ අසන්න පුළුවන් නිසා අපි අපේ කාලය වෙන් කරන්නේ මේ වගේ සරල දේශනා සඳහා නෙවෙයි. ඊට වඩා ගැඹුරින් යමක් හොයාගෙන යන පිරිසක් පූජනීය මහා සංඝරත්නය අතරත් උගත් ඔබ අතරත් ඉන්න බව අපි දන්නවා. මේ ළඟදී මට හම්බ වුණ මාතාවක් කතා කරලා කිව්වා ඒ වයින් එතුමිය හෙව්දේ නොලැබූ බව මතක් කළා. මට නම් ඒකේ ගැටලුවක් නැහැ. මොකද මේ දේශනාවෙම තියෙන කාරණාව. මෙතනදී ඒක පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. මම ගත්ත දේශනාවෙම තිබෙන්නේ ඒ කාරණාව. කලික්ම නොයමින් අපි මේ ලිච්ඡවි රජදරුවන් උදෙසා තථාගතයන් වහන්සේ පැහැදිලි කරවා දාලා වූ සාරන්දද සූත්‍රයේ තිබෙනා වූ ගැඹුරු වැදගත්කම විමර්ශනයට ලක් කරමු. ලිච්ඡවි කියන්නේ සමෘද්ධිමත් කණ්ඩායමක්. විශාලා මහනුවරට බුදුන් වහන්සේ වැඩි මොහොතකදී උන්වහන්සේ හමු වෙලා ඔවුන් පුරාජේරුවක්. ඒකට අපි කියන්නේ පුරාජේරුව කියලා.
ඔවුන්ගේ රාජ්‍ය පාලනයේ සාර්ථක වීම සඳහා රාජ්‍ය පාලනය තුළ තිබෙන්නා වූ මණික් පහක් පිළිබඳව බුදුන් වහන්සේට පැහැදිලි කරනවා. අශ්ව රත්නය, හස්ති රත්නය, ස්ත්‍රී රත්නය, පරිනායක රත්නය, මාණික්ක රත්නය කියලා. ඒ කියන්නේ රාජ්‍ය පාලනයට අවශ්‍ය ඇතා අස්සයා, අය වගේම උපදෙස් දෙන්න පුළුවන් බිරිඳක්, ඒ වගේම පුරোহিত බ්‍රාහ්මණෙක් සහ මණිකකුත් තියෙනවා කියලා කියනවා. මේ කතාවට සවන් දෙන බුදුරජාණන් වහන්සේ ඔබ ඔය කතා කරන්නේ රාජ්‍ය පාලනයේ ඔබට යහපත් වෙන කාරණා ටිකක් පිළිබඳව. බලන්න ලස්සන වචනේ. උන්වහන්සේව ගැන නෙමෙයි කතා කරන්නේ. මම දන්නවා සම්බුද්ධ ශාසනය තුලත් මේ වගේ මණික් පහළ වෙනවායි කියලා. මම කියන්නේ මම දන්නවා නෙමෙයි උන්වහන්සේ වදාරන්නේ. ඒ රාජ්‍ය පාලනයට යම් ආකාරයකට යහපතක් සලසන්නට මේ මණික් පහ උදව් වෙනවද? සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා මේ මණික් පහක් පහළ වෙනවායි කියන එක තමයි පංචන්නං ලිච්ඡවි රතනානං. අනේ මෙන්න මේ මණික් පහ ලෝකේ පහළ වෙනවා, නමුත් දුර්ලභයි. ආතු බව දුර්ලභෝ ලෝකස්මින්. මේ මණික් වලට සම්බන්ධතාවයක් තියෙනවා. එවිට මේ මණික් උපමාවෙන් පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ ඔබ මා ඉන්න තැන, ඔබ මා ගත යුතු පියවර, ඔබ මා ඉදිරියට යන්නට අනුගමනය කරන්න ඕන කරුණු පිළිබඳවයි මේ පැහැදිලි කරන්නේ. එතකොට මේ මණික් වශයෙන් හඳුන්වාගත්තේ කවුද කියලා අපි එකින් එක හොයාගන්න වෙනවා. ඒක මණිකක් වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඕන. සාමාන්‍යයෙන් මණික් කියන වචනේ තේරුම බුදුසසුනේ නම් අගනා කියන එක. ජේම්ස් කියන අර්ථය නෙමෙයි අපි ගන්න ඕන. දැන් ත්‍රිවිධ රත්නය කියන එකේ තේරුම ඉංග්‍රීසියට ට්‍රිපල් ජේම්ස් කරලා ආපහු සිංහලට පරිවර්තනය කරලා මණික් තුනක් කිව්වට හරියන්නේ නැහැ. ඒ ට්‍රිපල් ජේම්ස් කියන වචනේ ගැලපෙන්නේ නැහැ ඒකෙන් කියවෙන්නේ. ත්‍රිවිධ රත්නය කියන වචනේ ඊට වඩා වටිනා එකක්. එතන මණික් කියන වචනෙන් පෙන්වන්නේ වඩාත් අගනා කියන අර්ථයයි. නැතුව ගලක් කියන එක නෙවෙයි. කුමක්ද මේ පළවෙනි මණික? තමන් වහන්සේම හඳුන්වා ගන්නු ලබනවා. අපි ඒකට කියන්නේ බුදු මණික කියලා. තථාගතස්ස භික්ඛවේ අරහං සම්මා සම්බුද්දස්ස පාතු භාවෝ දුර්ලභෝ ලෝකස්මින්. ලෙච්චෙවෙනි මේ තථාගත බුදුරජාණන් වහන්සේගේ පහළවීම මේ ලෝකයේ දුර්ලභ දෙයක්. ඉතින් ජම්බුද්දීපේ බුදුන් වහන්සේ පහළ වුණා කියලා වචන දැනගත්ත පමණින් මේ අදාළ කරුණ අපි දැනගත්තා වෙන්නේ නැහැ. එහෙනම් බුදුන් පහළ වීමෙන් සිදු වුණා වූ වෙනස තේරෙන්න ඕන මේ පළවෙනි පදෙන්න. අන්න ඒක තමයි දේශකින් වහන්සේ කෙනෙක් සතු චිත්තත්වයේ හැකියාව. මොකද්ද මේ බුදුන් පහළ වුණයි කියලා කියන්නේ? සාමාන්‍යයෙන් එදත් මා ඔබට මතක් කරලා ඇති. උන්වහන්සේට සිද්ධාර්ථ කියන නමක් හමු වෙලා තිබුණා. සිද්ධාර්ථ ගෞතම කියනවා. ශාක්‍ය වංශයෙන් පහළ වූ මුනිවරයා නිසා ශාක්‍ය මුනි කියනවා. සම්මා සම්බුද්ධ කියන එකෙන් කියනවා ස්වයම්බූ ඥාණයෙන් අවබෝධ කරගත් තැනැත්තා කියන එක. ඒක උන්වහන්සේගේ නම නෙවෙයි. යුගයක ඒ ජීවත් වෙන්නා වූ මිනිස් වර්ගයාගේ යහපත පිණිස පහළ වෙන්නා වූ එකම උත්තමයා. මිනිසුන් අතරින් ගැඹුරුම දැක්ම ඇති කර ගන්නා කෙනා. ඊට මෙහා දැක්මවල තියෙන අය ඉන්නවා. එතකොට මේ පදයට සමාජයේ දී තිබෙන්නා වූ සරල අර්ථ ඔස්සේ ගිහින් ගැඹුරට යන්න ඕන.
කටේ කිරිස් සුවඳ ගේ නැති පුංචි සුරතලෙකුට මේ ගැඹුර පෙන්වන්න බෑ. ඒ නිසා ಭಾರತයෙන් අපට ලැබුණා වූ කලා ශිල්පයක් අනුව යමින් විහාරස්ථානවල සහ දැන් නම් සෑම සම්දිස්ථානයක්ම පාසා ස්ථාපනය කරලා තිබෙනා වූ අනුරුව නැත්තම් ප්‍රතිමාව. තුලින් මේ වගේ කෙනෙක් බුදුන් කියන්නේ කියලා පුද්ගලයෙක් වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. තව ටිකක් ගැඹුරට යනකොට මව්කුසකින් ඔබ වගේම බිහි වී ಭಾರತයේ වාසය කළා වූ හතරරියන් මනුස්ස පුරුෂයෙක් වශයෙන් හඳුන්වා දෙන්නත් පුළුවන්. නමුත් මේ එකකින්වත් ප්‍රමාණවත් අර්ථය මතුවන්නේ නැහැ. ඒක තථාගත දේශනාවක්. එහෙම බුදුන් දකින්න පුළුවන් නම් පිළිමය තුලින් බුදුන් දකින්න පුළුවන්. එහෙම බුදුන් දකින්න පුළුවන් නම් උන්වහන්සේ වැඩ සිටි කාලය තුළ අවුරුදු 45ක් උන්වහන්සේ මුණ ගැසෙන අයට බුදුන් දකින්න පුළුවන්. ඉන්පස්සේ බුදුන් දැකීම වළංගු නැතුව යනවා එහෙම මොනොත් එහෙම. ඒ නිසා අපට සිව්වැනි සතියේ වගේ දේවල් වල ඉදිරිපත් කළා වූ කරුණාශ්‍රයෙන් බොහොම නිර්හංකාර ලෙස තමන් වහන්සේට ගුරුවරයෙක් ඕනයි කියලා කල්පනා කරලා පෙර ගුරුවරු තෝරාගත් හැටි පිළිබඳව ගාරව සූත්‍රයේ සඳහන් කරලා තිබෙනවා. අන්තිමට තමන්ට ලෞකික අභිවෘද්ධීන් 이르දීන් ලබා දෙන්නා වූ පුද්ගලයෝ වශයෙන් නෙමෙයි සැලකුවේ ගුරුවරු වශයෙන් නොයි සැලකුවේ ධර්මයේ ගුරුතන්හි තබා ගත්තයි කියලා. එයින් නොනැවතුණු උන්වහන්සේ සමාජයට පණිවිඩයක් නිකුත් කළා. කිංතේ වක්කලි ඉමිනා පූතිකාය නිදිච්ඡේන කියලා. ආහාර වලින් සකස් කරන්නා වූ සතර මහා භූතයන්ගෙන් සකස් වුණා වූ මේ කය දෙස බලා ඉඳීමෙන් ලබන්න පුළුවන් යහපතට වඩා යහපතක් යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා. යමෙක් මා දෙසූ ධර්මයේ දකීද බුදුන් දකී. අන්න මේ ධර්මයේ දකීමෙන් දකින්න බුදුන් කවුද? පිළිමයේද සිද්ධාර්ථ ශරීරයේද? එකයි මම එකට ගැඹුරක් තියනවා කියලා කියන්නේ. අපට පරම්පරාවෙන් ලැබී තිබෙනා වූ මේ ත්‍රිපිටක බුද්ධ වචනය තුල අපට ධර්මයේ යන්න ගැඹුරට තෝරා ගන්නට හැකි නම් ඔබද මමද කියලා ප්‍රශ්නයක් ඒකේ නෑ. යෝ කියන්නේ භික්ෂුන්ට නෙවෙයි. භික්ෂුන්ට නම් යෝ භික්ඛු කියනවා. භික්ෂුණීන්ට නම් යෝ භික්ඛුණී කියලා කියනවා. යෝ පාලි සර්වනාමයක් යමෙක්. ඔබ හෝ මම ස්ත්‍රී පුරුෂ ભેදයෙන් තොරව යමෙකුට ධර්මයේ දකින්න පුළුවන් නම් බුදුන් දකින්න පුළුවන්. අන්නේ ධර්මයේ දකින්න පුළුවන් නම් බුදුන් දකින්න පුළුවන් කියන එකේ බුදුන් පහළ වීම තමයි මේ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ පාතු භාවෝ දුර්ලභෝ ලෝකස්මින් කියලා කියන්නේ. එහෙනම් මේ දේශනාවේදී අපිට මුලින්ම ගැඹුරට යන්න වෙනවා. බුදුන් හඳුනා ගන්න වෙනවා. බුදුන් හඳුනා ගැනීමේදී මම උපයෝගී කරගන්නවා ඔබ පාසල් යන කාලේ ඉඳලා ඉගෙන ගත්ත වදන් දෙකක්. නමුත් පාසල් කාලේ ඉගෙන ගත්ත අර්ථ දෙක ප්‍රමාණවත් නැහැ. බලන්න පස්වග තවුසන් හමුවන බුදුන් වහන්සේ උන්වහන්සේගේ සිතෙහි ළඟම තිබුණ සිද්ධ දෙකක් විවරණය කරනවා. ඒතේතේ භික්ඛවේ උබෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අබු සම්බුද්ධා. මහණෙනි මෙන්න මේ අන්ත දෙකට එළඹෙන්නේ නැතිව. ඇයි අන්ත දෙකට එළඹෙන්නේ නැතුව කියලා වදාළේ? උන්වහන්සේ පහළ වෙනකොට මේ අන්ත දෙකේ ඉහළම තත්ත්වය දක්වා ගියා හිටියා. නමුත් අන්ත කියන එකේ තේරුම ඒ වයින්ම සසරට අහු වෙලා හිටියයි කියන්නේ. දැන් ඉතින් කොතන හෝ බෞද්ධ ආගමට සම්බන්ධ විභාගයක් ලියවා නම් අත්හල යුතු අන්ත දෙක විවරණය කරන්න කොහම ශරීරයට දුක් දීම, ශරීරයට සැප දීම කියලා තරුණ කාලේ ලියවා මතක ඇති. මම නම් ওই උත්තරේ එහෙම ඔයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ විභාගයට ලියන්න හොඳ ඒවා. එහෙනම්
යෝචායන් කාමසු කල්ලිකානුයෝගෝ දුක්ඛෝ හීනෝ ගම්මෝ පුතුග්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියන පදේ උන්වහන්සේගේ අවබෝධයක්. ඒ අන්තේ අනායට හමු වෙන ඉරණම. අන්න ඒකයි බුදුන් වහන්සේ කියන්නේ අවබෝධය. එතකොට මොකක්ද? යෝග කියන්නේ යෙදෙනවට අනුയോഗ කියන්නේ නැවත නැවතත් යෙදෙනවට. බුදුන් වහන්සේ පහළ වූ සමාජයේ පමණක් නෙවෙයි අදත් එදත් ඉදිරියට. මේ රටේ හෝ ලෝකේ ඕනම තැනක මේ මිනිස් වර්ගය උපදීද? ඔවුන් හැමෝටම ඇසත් කනත් නාසයත් දිවත් කායත් කියන දොරවල් පහ අඩුපාඩුවක් නැත්නම් හමු වෙනවා. අඩුවයි ඉන්න පුළුවන් බැරි වෙලා එකක් දෙකක්. ඔවුන් ඊට පස්සේ සියලුම උත්සාහයන් දරන්නේ ඉගෙනීම, රැකියාව, අධ්‍යාපන, යාන වාහන, ගෙවල් දොරවල්, මිල මුදල් ආදී මේ සියල්ල ඉලක්ක කරනු ලබන්නේ සියල්ලෙන් මේ පස්දොරෙන් විඳින්නා වූ සැප ලබා ගැනීම සඳහා. ඊට හා සැපතක් තේරෙන්නේ නැහැ. ඒ නිසා ශරීරයට සැප දීම කියන වචනේ කියන්න එපා කාමසුකල්ලිකාන යෝගය කියන වචනෙට. රූපකාමය, ශබ්දකාමය, ගන්ධකාමය, රසකාමය, පොට්ටබ්බකාමය කියනා වූ මේ කාමයන් විඳින්න ගිහින් පෘථග්ජන භාවය නිසා ඔවුන්ට ඇති වෙනවා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා සසරට බැඳීමක්. අන්න ඒකයි අන්තයට යාම කියලා කියන්නේ. ඒක පිළිබඳව උන්වහන්සේ වදාරන්නේ වර්තමානයේ අපට ලැබී තිබෙනා වූ මේ තාක්ෂණික මේවලම් නිසා ලැබී තිබෙනා වූ පහසු එදා නොතිබෙන්නට ඇති. නමුත් සමාජයේ සෙසුහය හා සංසන්දනය කිරීමේදී රම්‍ය සුරම්‍ය සුබ නම් වූ මාලිගා තුනක කාල තුනට වාසය කළ බව, පුරාංගනන් පිරිවරා වාසය කළ බව, ඇල්හාලේපත් හමුුණ බව, කාඩි හොදි සමගපත් අනිත් අයට ලැබුණාට ඒ කිසිවක් අඩුවක් නොලැබුණ බව. ඒකෙන් පෙන්වන්නේ පස්දර පිනවීමේ සැපත උන්වහන්සේට උපරිමයෙන් ලැබුණායි කියන එක. නමුත් එහි ඇත්ත අපට නොතේරුණාට හීනෝ පහත්, ගම්මෝ නොදියුණු හේවත් ග්‍රාම්‍යයි. අනරියෝ ඒ කියන්නේ ඒක ආර්ය උසස් අයගේ දර්ශනයක් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි ඒක යම්කිසි ඒකට යාම තුල අනර්ථයකටත් ගොටු වෙනවා. ඒ අනර්ථය මෙලොව වශයෙන් තේරෙන්නේ නැහැ, සසරට බැඳීම තමයි අනර්ථය. අනරියෝ අනත්ත් සංහිතෝ. යෝචායන් එතකොට මේක පේනවා ඒක උන්වහන්සේ වදාරනවා මේ සත්‍යය සසරට බැඳ තබන අන්තවාදී ප්‍රතිපදාවක් කියන එක. එහෙනම් ඒ අන්තයට එළෙන්න එපයි කියන එකෙන් කියවෙන්නේ නැහැ පස්දර පිනීම අතහැර කැලේට යන්න කියන එකක්. එහෙම නැත්නම් gedara ඕක කරන්න බෑ මහාන වෙන්න කියන එකක් කියවෙන්නේ නැහැ. එහෙම තමයි අපි හිතන් ඉන්නේ. පස්දකාමයේ අතාරින්න කිව්වම SP අනින්න කියලා හිතනවා කියලා තමයි අපි කියන්නේ හිතන්නේ. ඒ අන්තය තුල අන්තයට නොයා ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් බුදුන් වහන්සේ වදාහරනවා. උන්වහන්සේ පහළ වෙන්න පෙරනේ මිනිස් වර්ගයා පරිණාමය වුණේ. ඒ පරිණාමයෙන් අපට ඇස්කන්නාස දිවකය කියලා ලබා දීලා තියෙන්නේ මේවා ඇස්පියානින් එහෙම නෙවෙයි. පහෙන්ම ප්‍රයෝජන ගන්න. මේ ප්‍රයෝජන ගැනීමේදී බුද්ධාවාදයේ නොලබන විට යන්නා වූ අන්තයකට අහු වෙනවා ඕනෑම කෙනෙක්. ළමා කාලයේ පසවන විට. ඒ අන්තවාදීකම විසින් තමයි යෝන්ට අර හොයන සැප වෙනුවට තව විශාල දුක්ඛ ඛණ්ඩයකට මුහුණ දෙන්න සිදු වෙන්නේ. ඒ වගේම මේ සැප මදි කියලා හිතපු විරසකුත් හිටියා. ඒ සැප ඔස්සේ සැප වැරදි පැත්තට භාවිතා කළොත් මරණින් එහා පැත්තට දුගතිගාමි වෙන්නත්, ඒ සැප යහපත් පැත්තට භාවිතා කළොත් මරණින් එහා පැත්තට මිනිසුන් අතර හෝ සදිවිලෝක උත්පත්ති ලබන්නත් අනාගතයක් සකස් වෙන බව, අර අන්තවාදී වීම තුළින් මේ අනාගතය සකස් වෙන බව තමයි තථාගතයන් වහන්සේ තේරුම් ගත්තේ. ඒ නිසා තමයි
සසරට බැඳීම නිසා බැඳීමක් සිදු වෙන නිසා තමයි කාන්තවාදී බවක් වෙන්නේ. අර තථාගතයන් වහන්සේ පහළ වෙන්න පෙර ප්‍රවෘජ්ජා භූමියට පත් වී සිටි අය ශ්‍රමණ බ්‍රාහ්මණ ආජීවන පාසණ්ඩ පරිබ්‍රාජක කියලා කතා කරන විවිධ පැවිදි කුලකයන් වෙනත් සැපතක් හෙව්වා. ඒ සැපතේ හෙව්වේ තථාගතයන් වහන්සේ වදාළ ධර්ම අවබෝධයෙන් නෙවෙයි. පස්කම් සෝය යටපත් කොට මග හැර යාමෙන්. ඒ ප්‍රතික්ෂේප කිරීමෙන්. ඕනෑකම තිබියදී බලෙන් යටපත් කිරීමෙන්. එනිසා වුන් ඒ සඳහා යොදාගත්ත උපක්‍රම ගොඩක් තිබෙනවා. අදාළ අරමුණු නොගැටී සිටින්න උත්සාහ කිරීම. ඒ සමාජයෙන් ඉවත් වීම. ශාරීරික ශක්තිය දුබල වෙන්න ආහාර පාලනයක් කර ගැනීම. සහ තවත් රූක්ෂ ප්‍රතිපදා වනාන්තරගත වූවන්. එතකොට ඒ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ අරමුණ පස්සේ යන්නේ නැතුව සිත එක්තැන් කර ගැනීම තුළ එක අරමුණක් තුළ ඉන්නට පුළුවන් හැකියාවක් තිබෙන බව උන් තේරුම් ගත්තා. විනාඩියක් හෝ දෙකක් හෝ පැයක් හෝ දවසක් හෝ ආදී වශයෙන් පුළුල් කරගත හැකි බව. ඒ පුළුල් ඒකාග්‍රතාවයේදී එහි තින්නා වූ තත්වයට සමාධි කියලා කියනවා. නමුත් ඒක ලෝකෝත්තර සමාධි නෙවෙයි. ඒ සමාධිය බලවත් වුණාම අර කාමයන් අරමුණු වෙන්නේ නැති බැවින් සංසුන් බවක් තියෙනවා, සැනසීමක්. මේක තවදුරටත් උන් දියුණු කළා. දියුණු කිරීමේදී උන්ට දිවස දිවකන පරිචිත්ත විඥානනය, පුබ්බේ නිවාස ඥානය, මනෝමය විද්‍ය ඥාන ආදී කොට ඇති එක එක පුද්ගලයාට එක එක දර්ශන හමු වුණා. හැමෝටම හැමදේම හමු වෙනවා කියලා කියන්නේ නැහැ ඒකේ. මට ලේසියෙන් කියන්න පුළුවන් විදිය තමයි ආසවක්ඛේ ඥානය හැර ඉතුරු ඥාන ඔවුන්ට ලැබී තිබෙනවා. එනිසා ඔවුන්ට ජීවිත අවසානයේදී අර කම්සුව විඳපු අයට පවෙන් හෝ පිනෙන් හෝ පරලෝ යන්න සිද්ධ වුණා. ධානලාභීන්ට ධානයෙන් පරලෝ යන්න සිද්ධ වුණා. එතකොට ඔවුන් ලෞකික ධාන ලබා තිබුණයි කියලා ඔවුන්ට පරලෝ යන්න සිද්ධ වුණා, නැත්නම් මරණයටපත් වෙන්න සිද්ධ වුණා. අරූපී ධානය ලබා තිබුණා කියලා නෑ, ඒත් මරණයටපත් වෙන්න සිද්ධ වුණා. ඒ කියන්නේ කාමසුකල්ලිකාන යෝගීන් හෝ අත්තකලමතාන යෝගීන් මරණම්පි දුක්ඛං කියන බදෙන් නිදහස් වුණ අය නෙවෙයි. ඔවුන් මරණයටපත් වුණා. මේ අන්ත දෙක පිළිබඳව පරිේශනයක් නේ උන්වහන්සේ කළේ, අරිය පරිේශනය කියලා. කාම ලෝකේ පස්කම් සොයෙන්ද අයට එහා යමින් ඒ සොය හොයලා බැලුවා. අත්තකලමතාන යෝගීන් ලෝකේ ඔවුන් තලයටයක් වළඳලා එක දවසක් හිටියා නම් බුදුන් වහන්සේ තලයටයක් වළඳලා දවස් 7ක් ඉඳලා ඒ රූක්ෂ ප්‍රතිපදාවේ ධර්ම පෙන්වන්න තියෙන උදාහරණයක් විතරයි. ඔය හොයන දේ ඕකෙන් ලැබෙන්නේ නැහැ කියලා. මේ අන්ත දෙකක් කියන්නේ ඇයි මේක? අන්ත දෙක අතහරින්න කියන්නේ එතකොට පස්දර පිනවන්න එපා, එනම කැලේ ඉන්න එපා කියන එකද? එහෙම තමයි අපේ සමාජය හිතන්නේ. නෑ. උබෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා. අන්න තථාගතයන් වහන්සේගේ සොයා ගැනීම. දැන් අර ගෙදර ඉන්න අය මේ අන්තයට උපගම්ම එළඹිලා. වනාන්තරයට ගිය අය ඒ අන්තයට උපගම්ම එළඹිලා. වනාන්තරයට ගිය අය ඒක අතහැරලා කාමයන්ට එන්න කියන්නේත් නෑ බුදුන් වහන්සේ. කාමයන් ඉදින ඒක අතහැරලා කැලේට යන්න කියන්නේත් නෑ. තේරුම් ගන්න මම මේ කියන දේ. එතන වුන් ඉන්නේ දෘෂ්ටිගත වෙලා. ඒ දෘෂ්ටිගත වීමමයි ඔවුන්ගේ සංසාර බන්ධනය. එයින් මිදෙන්න වුන් එයින් මිදෙන මාර්ගය හොයාගන්න වෙනවා. එනම් කාමයන්ගේ උපාදානයේ වෙච්ච අය කාම උපාදානයන්ගෙන් මිදෙන්න වෙනවා. අර දිට්ඨිය වල උපාදාන වෙච්ච අය දිට්ඨිය වලින් මිදෙන්න වෙනවා. ඔකට ඔය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තිබෙන සූත්‍රයක තිබෙනවා හොඳ රහසක්. යමෙක් රූපී හෝ අරූපී ධානය ලබාගෙන ඉන්නවා නම් ඒක අතහැරලා කාමයන් විදර්ශනා කරන්න එන්න කියලා නෙමෙයි උන්වහන්සේ වදාarලා කියන්නේ.
ඔහු රූපී ධානය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ඕන. අරූපී ධානය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ඕන. ඒ Tamanට තිබෙන දේ. කියන්නේ එයින් තමයි ඔහු අහුවෙලා ඉන්නේ මේ සසරට. ඔවුන් සඳහා ඒක නිර්දේශ කරනවා. උපචාලා වෙන භික්ෂුණීන් කතා කරලා කියනවා. එහෙම සාන්ත සමාධි තියෙනවා තමයි. නමුත් ඒවැය තියෙන බන්ධනේ අපි තේරුම් ගත්තා. කොතරම් සාන්ත වුණත් ආපහු පුනර්භවයකට එන්න වෙනවා. ඒ අර අවිද්‍යාව දුරුලා නැති නිසායි කියන්නේ. එහෙනම් ඒ ධානලාභීන්ගේ විදර්ශනය ධාන තුල නම් පංචකාමලාභීන්ගේ විදර්ශනාව පංචකාමයේ තුල වෙන්න ඕන. අන්න ඒකයි උභවන්ත අනුපගම්ම කියන එකේ තේරුම. Taman ගත්තා වූ අන්තයේ පෙරපුරුදු පරිදි පාර යන්නේ නැතුව තථාගතයන් වහන්සේ වදාළ පරිදි මජ්ක්‍ධිමා වෙන්න ඕන. ඒ මජ්ක්‍ධිමා කියන එක සාමාන්‍යයෙන් අර රේල් පීලි තුනක් තියෙන පාර මැද පාර කියලා ගන්න යන්න එපා. අවබෝධයට පත් වූ අය සඳහා පමණයි මේ මැදුම් පිළිවෙත අනුගමනය කරන්න පුළුවන්. අපි ඒක තව ටිකක් විස්තර කරමු. මේ සඳහා තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මයේ පහසුවෙන් හොයාගන්න අපට මේ දන්සක් පැවතුම් සූත්‍රයේ වගේම ඊළඟ සූත්‍රයේ උදව් වෙනවා. අනත්ත ලක්ෂණ සූත්‍රය. ඇයි මේ අනත්ත ලක්ෂණ සූත්‍රය දෙවනුවට දේශනා කළේ? එහි වැදගත්කම මේකෙන් තේරුම් ගන්න. අර පස්කම් සුවේ සැපහුපු අයත් අත්ත ලක්ෂණ වල හිටියේ. ධාන සුවේ විඳපු අයත් අත්ත ලක්ෂණ හිටිය ආත්ම ලක්ෂණ වල තමයි දෙගොල්ලම හිටියේ. ඒක තමයි මුලාව. Taman යම් මුලාවකට හසු වී පවතින්නේ ඒන් මිදීම සඳහා බුදුන් වහන්සේ යෝජනා කරන්නේ එතනම අනාත්ම ලක්ෂණය. Tamanට තිබෙන තැන. නමුත් අනාත්ම ලක්ෂණ සූත්‍රයේ අනාත්ම ලක්ෂණය තේරුම් ගන්න ඔබ ස්ත්‍රියක් පුරුෂයෙක් ගිහියෙක් පැවිද්දෙක් වශයෙන් පුද්ගලයෙක් වශයෙන් දකින්න තාක්කල් බෑ. මන්දයත් පුද්ගලයා ක්‍රියාත්මක කරනු ලබන්නේ පාපය හෝ පින. පුද්ගලයෙක් වශයෙන් පාපේ වැරදි බව තේරුම් ගත්තයි ශික්ෂාපද සමාදානින් හෝතර පුණ්‍ය කර්මයන්ගෙන් නිරත වෙනවා. වත්මන් සමාජයේ අපි භාවිතා කරන්නා වූ පංචශීලයේ සිට උපසම්පදා සීලය දක්වා කොටසත් මේ අන්ත දෙක පිළිබඳ කරුණු පැහැදිලි කිරීමකින් තොරව අපිව සංවර වෙන්නා වූ පුද්ගල සංවරයක්. පාපයෙන් හැකිතාක් දුරට වැළකීමට සම්පූර්ණයෙන් මිදීමට නෙවෙයි. මේ ශික්ෂාපද සංවරය උදව් වෙනවා උපකාර වෙනවා. ඊට එහා දහමක් බැරි කෙනෙක් ඇත්නම් එහෙම සංවර වුණාට කාර්යයක් නැහැ වරදක් නැහැ. එය කාමසුර් කල්ලිකාන යෝගය තුල පරලෝක සැපවත් කරගන්නා වූ ප්‍රතිපදාවක් වෙනවා වරුණාම අවිද්‍යාව දුරු වීමක් එහෙම එකේ නැහැ කියන එක තමයි ඔබත් ගැඹුරින් තේරුම් ගන්න ඕන. මම එහෙම කියන්නේ මට තේරෙලා තිබෙන නිසා. එහෙනම් මේ තථාගතයන් වහන්සේ ලෝක පහළ වීම කියන එකෙන් එළිවුණ රහස කොහෙන්ද අපි හොයාගන්නේ? මම මගේ ධර්ම දේශනාවලදී මේ සඳහා කරුණු දෙකක් ඉදිරිපත් කරනවා. මින් පෙරව භාෂාව ඇති ආයත් ප්‍රසාදන්න. බඹලව සිට ප්‍රකාශයක් කරයි කියලා තියෙනවා අභිභව මහරහතන් වහන්සේ. ඒක තියෙනවායි කියලා තියෙනවා කරන්න ඕන වැඩේ. ආරබත නික්ඛමත යුඤ්ඤත බුද්ධ ශාසන. තථාගතයන් වහන්සේගේ අනුශාසනාව පිළිපැදීම සඳහා අරබන්න ප්‍රවිෂ්ඨ වෙන්න යෙදෙන්න. එහිදී කරන්න තියෙන වැඩේ පෙන්නනවා. බටදර වලින් හදන හයිය නැති ගයක් කඩා විසිරු කරන්න ඇතෙකුට තරම් අමාරුවක් නැද්ද? අන්න ඒ වගේ ඔබ මේ සසරට බැඳ තිබෙන්නා වූ ඔබේ බැමි ටිකක් තියෙනවා. ඒකට කියනවා කෙලෙස් සතුරන් කියලා. කෙලෙස් සතුරන් සුණු විසුණු කරන්න. අන්න මේ කෙලෙස් සතුරන් සුණු විසුණු වීම කියන එක පංචශීල වල සිට උපසම්පදා සිල් දක්වා ශික්ෂාපදවලදී වෙන්නේ නැහැ කියන එක දුකින් මිදීම අවශ්‍ය ඕනෑ කෙනෙක් අවංකව තේරුම් ගන්න ඕන. කාටවත් දොස් කියන්නේ එහෙම නෙවෙයි. මතක තියාගන්න. තේරුම් ගන්න ඕන.
එහෙනම් ඊළඟ පදේ කුමක්ද එලි කරලා තිබෙන්නේ? එතෙන් එන්නයි මම මේ පද සකස් කරන්නේ. යෝයිමස්මින් ධම්ම විනේ අපමත්තෝ විහෙස්සති පහය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති. අන්න අතෙන්වත් යෝ ආවාය. යමෙක් මෙම ධර්ම විනයෙහි අප්‍රමාදව හැසිරෙන්නේ නම් ඒ ධර්ම විනයේ සරණින් ජාති සංසාරං පහය සතර උපදින්න තියෙන හේතු සියල්ල අතහැර දමා දුක් කෙලවර කරනු ලබනවා. දැන් මේකේ පෙන්නනව නේද දුක් කෙලවර කරනු ලබන්නේ ධර්ම විනයෙන් කියන වචනයක්. අන සම්බුදු සසුනේ බුදුන් වහන්සේගේ පහළවීම යනු ධර්මයේ මූලික කොටගත් විනයක් සමාජයට හඳුන්වා දීම. නමුත් වර්තමාන සමාජයේ ත්‍රිපිටකය ආශ්‍රයෙන් හෝ දේශනාශ්‍රයෙන් සූත්‍ර දේශනා ධර්ම වශයෙන් සහ විනය පිටකයේ විනය වශයෙන් ධර්මයේ වෙනයි විනය වෙනයි කියලා තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. තවත් එක තැනක් තිබෙනවා මේ පිළිබඳව. අපිට මේවා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. මජ්ක්‍ධිම නිකාය තුළ චූලසත්‍යක සූත්‍රයේ සඳහන් වෙලා තිබෙනවා එක දීර්ඝ විස්තරයක්. අදාළ වචන විතරක් මම ගන්නවා මට කාලය ඉතුරු කර ගන්න ඕන නිසා. ඔබ වහන්සේ ශ්‍රාවකෝ හික්මවන්නේ කොහොමද? කතං පනපං බන්තේ ශාවකෝ විනේති. ඒ වගේ වදනක් තියෙන්නේ. මේකට තථාගතයන් වහන්සේ දීපු උත්තරය කුමක්ද? අන්නය ගැඹුරින් මතක තබා ගත යුතුයි තේරුම් ගත යුතුයි. මම ශ්‍රාවකින් හික්මවන්නේ ගෙදරට පන්සිල්, පොයට අටසිල්, ස්වාමින් වහන්සේලාට සාමණේර සිල්, ලොකු ස්වාමීන් වහන්සේ උපසම්පදා සිල් රකින්න කියලා තිබුණා නම් අපි අද මේ යන පාර හරි. අපි හැමෝම යන පාර හරි එහෙනම් හැමෝටම එහෙනම් හමු වෙන්න ඕනේ. නමුත් ඔය එකකවත් අදාළ දෙයක් නැහැ කියන එක මේකෙන් කියවෙනවා මම ශ්‍රාවකින් හික්මවනු ලබන්නේ පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියලා. අන්න කාමසුකල්ලිකාන යෝගය තුලත් පංච උපාදානස්කන්ධයේ නිත්සුකාත්මකට ගත්තා වූ මුලාව තියෙනවා. අත්කල්මතාන යෝගය තුලත් පංච උපාදානස්කන්ධයේ නිත්සුකාත්මකට ගත්තා වූ මුලාව තියෙනවා. ඒක තමයි අන්ත උභෝ අන්තේ. තථාගතයන් වහන්සේ පහළ වෙන්න පෙර මේ අන්ත දෙකට අහු වෙලා සසර ඇවිදින්න ලෑස්ති වෙලා හිටියේ අරුණාම ගැලවෙන්න පුළුවන් කෙනෙක් හිටියේ නැහැ. මම නම් මේකට ලස්සන වචනයක් කියනවා. තථාගතයන් වහන්සේ පහළ වීමට පෙර පංචේන්ද්‍රයන්ගෙන් සැප විඳපු ඔක්කොම කාමසුකල්ලිකාන යෝගී. තථාගතයන් වහන්සේගේ පහළ වීමට පෙර වනාන්තරයට ගිහින් අරමුණු මග ඇරලා හිටපු ඔක්කොම අත්කලමතාන යෝගී. උන්වහන්සේ තමා පළමුවෙන්ම මැදුම් පිළිවෙතේ ගිය පළමුවෙන්නා මේ බෞද්ධ ශාසන ඉතිහාසයේ. ඊට පෙර මැදුම් පිළිවෙතක් තිබුණෙම නැහැ. ඔබත් පාසල් ගිහින් ශරීර සැපදීම ශරීර දුක් දීම කියලා වචනයක් ඉගෙන ගත්තර ඔබ පෘථග්ජන නම් ඔබ ඉන්නේ ගෙදර නම් එහෙනම් ඔබ පස්දොර පිනවන්නෙක් නම් ඔබ කාමසුකල්ලිකාණ යෝගී. ඔබ ඒක මග ඇරලා කැලේට ගිහින් ගල්ලෙනකට වෙලා බාහිර ලෝකෙට මුහුණ නොදී සමාධියක ඉන්න කෙනෙක් නම් ඔබ අත්කලමතාණ යෝගී. ධර්මයේ හමුුනේ නැත්තම් මේ දෙකට අහු වෙන්න ඇරුණාම වෙන කරන්න පුළුවන් දෙයක් නැහැ. එහෙනම් අපිට මෙන්න මෙතන ලස්සන රහසක් ආවා. පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියන වචනේ ආශ්‍රයෙන් අපි බුද්ධ පදය හොයාගනිමු. එතකොට තථාගතයන් වහන්සේ වදාහරනවා සම්බුද්ධ සහ සම්බුද්ධත්ව සූත්‍රවල දෙවියන් සහිත බඹුන් සහිත මරුන් සහිත මේ ලෝකේ එයා පාලියෙන් තියෙනවා සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ කියලා. මේ රූප වේදනා සංඥා සංකාර පහයවත් පංචස්කන්ධයට එන දේවල් මගේ මම මගේ ආත්ම වශයෙන් දකින තාක්කල් මම ලෝකෙට බුද්ධත්වයට ප්‍රකට කළේ නැහැ. යම් විටක යතෝචකෝ භික්ඛවේ. උන්වහන්සේට මේ පංච උපාදානස්කන්ධේ උපාදානෙන් මිදී පංචස්කන්ධයන් බවට පත් කරගන්න පුළුවන් වුණා. අන්නේ පංච උපාදානෙන් මිදී පංචස්කන්ධයට බවට පත් වූ තැනට තමයි අවබෝධයට පත් වීම කියලා කියන්නේ. මම සම්බුද්ධ කියලා ලෝකෙට ප්‍රකාශ කළේ මෙතනදී කියලා කියනවා. එහෙනම් තථාගතයන් වහන්සේගේ ලෝ පහළ වීම විවරණය කරන්න පුළුවන්කමක් තියෙන්නේ පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය අතර වෙනස තේරුම් ගැනීමෙන්.
පංචස්කන්ධය කියන්නේ පොතේ තියෙන අකුරු 4ක් 5ක් නෙවෙයි. එහෙමනේ ඉගෙන ගන්නකොට හිතන් ඉන්නේ ඕක වචන කියලානේ හිතන් ඉන්නේ. තථාගතයන් වහන්සේ වදාරනවා මේවා වචන නෙවෙයි කියලා. වචනෙන් ඉගෙන ගන්න භාවිතා කළාට මේක ඔබ ළඟ තිබෙන ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය තේරුම් ගන්න වචනේ උදව් වෙනවා. අනතුරු ඒ වැරද්දෙන් මිදෙන්න අවබෝධය ලබා ගන්න ඕනේ. මේ රටේ ගිහි පැවිදි අය, දේවාලවල ඉන්න අය, දේශපාලනයේදී ඉන්න අය සමන් දීලා බලන්න. යම් යම් තැන්වලදී මේ පංචස්කන්ධ කියන වදන භාවිතා කරනවා. ඔවුන් එයින් ජනිත කරන අර්ථය කුමක්ද කියලා බලන්න. නියත වශයෙන්ම කය. මේ කයට පංචස්කන්ධ කියන වචනේ විවහාර කරගන්න පුරුදු වුණ නරක පුරුද්දක් අපේ බෞද්ධයෝ ගාව තියෙනවා. ඒ නරක පුරුද්දෙන් මිදෙන්න බැරි තාක්කල් බුදුන් වහන්සේ වදාළ පංචස්කන්ධ ධර්මතාවය දකින්න යන්න බෑ. මතක තියාගන්න. ඒක නරක පුරුද්දක්. බුදුන් වහන්සේ වදාළ එකක් නෙමෙයි. මම මෙහෙම ඉදිරිපත් කරනවා කරුණ. පංචස්කන්ධය කියන්නේ කය නම් ප්‍රේතයින්ට, භූතයින්ට, දෙවියන්ට, බ්‍රහ්මයින්ට පංචස්කන්ධයක් නැහැ. මන්දයත් ආහාර මාර්ගයක් උදව් කරගෙන ඝන ආහාර අරගෙන ජීර්ණය කරවාගෙන සතර මහා භූතයන්ගෙන් සකස් කරගන්නා වූ ඝන කයක් තිබෙන්නේ ඔබට පෙනෙනා වූ ගව, එළු ආදී තිරිසන් සතුන්ට සහ මිනිස් වර්ගයාට පමණයි. ඉන් පහළ තිබෙනා වූ ඕපපාතික ප්‍රතිසන්දිත් ඕපපාතිකයි, ඉන් ඉහළ තිබෙනා වූ සදිව්‍ය ලෝකත් ඕපපාතිකයි, බඹතලත් ඕපපාතිකයි. තව ටිකක් තේරෙන භාෂාවෙන් කියනවා නම් ඔබ මව්කුසට බිහි වෙලා මාස 7ක් යනතුරු මේ අත පෙරළමින් ධනගාමින් බඩගාමින් ගිහිල්ලා ගොහින් පුංචි මව්ගේ කිරි වලින් පටන් අරන් ටික ටික කැදවලට ගිහින් මාස 7ක් යන්න වුණා ඝන ආහාර දිරවන්න පුළුවන් ආහාර මාර්ගයක් සකස් වෙන්න. අනික් සත්තුන්වත් එහෙමයි. නමුත් ඝන කයක් තියෙන සත්තු විතරක් නෙමෙයි බුදුන් වහන්සේ වදාළේ. ඕපපාතික උපදින්නා වූ සත්වයක් ඇත. ඕපපාතික උපදිනවායි කියලා කියන්නේ අර අඹපාලි වගේ ගහක් යට ඉපදුනා කියන එක නෙවෙයි. ඒ වෙන කියවෙන නැත්තේ කවුරු හරි දාලා ගිහින් කියන එක. දැනුත් ඔය සිද්ධ වෙන්නේ ඔය වැසිකිලි වල ඉන්නවා. එහෙම නැත්නම් සමහර අඳුරු තැන් වල නැත්නම් තැන් වල බස් ස්ටෑන්ඩ් වල එහෙම දාලා යනවා. මේ දාලා ගියාට ඕපාතික පහළ වුණාද නෑ? බිහිවිච්ච දරුවා දාලා ගිහින්නේ තියෙන්නේ. එහෙමනම් මේ පංච උපාදානස්කන්ධය තුළ තමයි අපාය නිර්මාණය වෙන්නේ. පංච උපාදානස්කන්ධය තුළ තමයි කාමසුගති නිර්මාණය වෙන්නේ. පංච උපාදානස්කන්ධය තුළ තමයි රූපී බඹතල නිර්මාණය වෙන්නේ. අරූපී බඹතල නිර්මාණය වෙන්නේ පංච උපාදානස්කන්ධය තුළ. එහෙමනම් මේ පංච උපාදානස්කන්ධය තුළ තමයි අපාය නිර්මාණය වෙන්නේ. පංච උපාදානස්කන්ධය තුළ තමයි කාමසුගති නිර්මාණය වෙන්නේ. පංච උපාදානස්කන්ධය තුළ තමයි රූපී බඹතල නිර්මාණය වෙන්නේ. අරූපී බඹතල නිර්මාණය වෙන්නේ පංච උපාදානස්කන්ධය තුළ. මතක තියාගන්න. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා අපාගත වුණා ඒක ගෙවනවා. කාමසුගතියේ ඉන්න අය දෙවියන් එයින් චුත වෙන්න බලන් ඉන්නවා. රූපී අරූපී බඹතලට ගිය අය දුකින් මිදලා නැහැ ආපහු මෙහෙට එනවා. ඔවුන් ඔක්කොම බුදුන් වහන්සේට පහළ වෙන්න පෙර ඔක්කොම මොකද වුනේ? මිය ගියා. පවෙනුත් මිය ගියා, පෙනෙනුත් මිය ගියා, ධානයෙත් මිය ගියා. මරුණාම වෙන දෙයක් වුණේ නැහැනේ කාටවත් ඒක ඥාන උපදන් හිටියයි කියලා. අපමත්තා නමියන්ති කියන පදේ උන්ට කාටවත් වළංගු නැහැනේ. එහෙනම් පව් කළා කියලා මරණයෙන් මිදලා නැහැ, පින් කළා කියලා මරණයෙන් මිදලා නැහැ, ධානය ලැබුවයි කියලා මරණයෙන් මිදලා නැහැ, රූපී ධානය ලැබුවයි කියලාවත් මරණයෙන් මිදලා නැහැ කවුරු. එහෙනම් අමරණීය සඳහා පාරක් නෙවෙයිනේ තිබෙන්නේ. අන්න බුදුන් වහන්සේගේ සොයා ගැනීම විශිෂ්ට වෙන්නේ ඒකයි. නමුත් මේ විශිෂ්ට දේ තේරුම් ගන්න පොත කියවුවට බෑ. පූජනීය මහා සංඝරත්නය වලගම්බා රාජ සමයේ ග්‍රන්ථාරූඪ කරන ලද මේ ග්‍රන්ථ ස්වකීය විහාරස්ථානව පිටවත් වෙනම සකස් කරගන්නමින් අද දක්වා ප්‍රවේශම් කරලා තියෙනවා. පොත තියෙනවා. පොත තුළ පංචස්කන්ධා පංච උපාදානස්කන්ධා කියන වචනේත් තිබෙනවා. ඒක ඔබ තුළ තේරුම් ගන්න. ඒක ඔබ තුළ තියෙන දෙයක්.
එතකොට පංචස්කන්ධය කියන්නේ ශරීරය නම් මවකුසින් බිහි වෙලා ජීවිත අවසානයේ මැරෙනවා උපත් එකයි මරණ එකයි. නමුත් බුදුන් වහන්සේ වදාරනවා කන්දේසු ජායමානේසු ජීයමානේසු මීයමානේසු. මේ ස්කන්ධ කියන සමූහය හට ගන්න කල්හි, දිරණ කල්හි සහ මේ යන කල්හි. ඒකට අවුරුදු 100ක් දීලා නැහැ උන්වහන්සේ. කනේ කනේ තං බික්ඛු. ඔබ ශණයක් ශණයක් පාසාම උපදිනවා, දිරනවා, මැරෙනවා. එනම් පංචස්කන්ධය කියන එක ශණයෙන් උපදින, ශණයෙන් මැරෙන, ශණයෙන් දිරණ එකක්. එහෙමයි අපි මේවා ක්‍රමානුකූලව පැහැදිලි කරන්නේ. දැන් මේ ත්‍රිපිටකයේ කියවීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ සූත්‍ර දේශනා සියල්ල මට ගැළපීලානේ තියෙන්නේ. එතකොට ආයේ පාඩම් කරගෙන එන්න ඕන නෑ අපූර්වට කියන්න යන්න පුළුවන්. මෙහෙමයි මේවා තියෙන්නේ කියලා. එතකොට නම් පංචස්කන්ධ කියන ධර්මතාවය හටගෙන ශණයෙන් මියන එක. ඒකට වචන පහක් තියෙනවා. වචන පහ පාඩම් කරගත්තත් වචන විතරයි දැනුම වෙන්නේ නැහැ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඒක කොහෙද තිබෙන්නේ? ඒක කොහොමද වෙන්නේ? අන්න ඒක තුල අර අන්ත දෙකට අහු වෙන හැටි තමයි බුදුන් වහන්සේ හොයාගත්තේ. අනිත් පැයට අන්ත දෙකට අහු වෙන බව හොයාගන්න බැරි වුණා. උන්වහන්සේ බැවින් මේ අන්ත දෙකෙන් ගැලවෙන්නට දහමක් දේශනා කළා. ඔය ධර්මය කියන්නේ ඒකටනේ. බණ අහනවා කියන එකේ තේරුම ඒ සසරින් ගැලවීමට අවශ්‍ය ධර්මයේ තේරුම් ගැනීම. දැන් මේ සාරාන්දද සූත්‍රයේ බුදුමැණික පැහැදිලි කරන්නට යාම තුළ මම මෙතනින් තමයි මේක ගන්නෙ. තවත් පැති වලින් ගන්නත් පුළුවන්. එහෙනම් අපට තවත් උදව් කරගන්න තැන් තිබෙනවා. දැන් බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වුණා කියන්නේ උපාදානෙන් මිදුණා. දැන් උන්වහන්සේ 80 දක්වා ශරීරය පාවිච්චි කළා. දැන් ශරීරයේ මොකක්ද අවුරුදු 35 සිදු වෙන වෙනස? ඒ ශරීරයේම නැත අවුරුදු 80 දක්වාම ආහාර වලින් තිබුණා. නමුත් මේ නික්ලේශී පුද්ගලයා සම්බන්ධයෙන් බුදුන් වහන්සේ වදාරන වදන කුමක්ද ත්‍රිපිටකයේ? සිත උපාදානයන්ගෙන් මිදුණි. කය නෙමෙයි උපාදාන වෙලා තිබෙන්නේ එහෙමනම්. සිතේයි උපාදානෙ තියෙන්නේ. සිත පිළිබඳව කොහොමද වදාරන්නේ? නාහම් බික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. මහණනි මම මේ සිතතරම් උපන් ගමන්ම වේගයෙන් නැසෙන දෙයක් තව පෙන්වන්න සමත් නැහැ. උපමාවක්වත් කිරීමට සමත් නැහැ. හැකියාවක් නැහැ. සිතේ වේගවත් ඉපදීම නැසෙයි. එහෙනම් සිතේ වේගවත් ඉපදීම නැසීමකට ආගම් ભેදකින් තොරව භාජනය වෙලායි තියෙන්නේ අපිට. නමුත් මේ ලෝකේ පවතින ආගම් සිත කය දෙකට බෙදලා උගන්වන්නේ නැහැ බුදු සමය යරුණාම කොහෙවත් මන් දන්නේ හැටියට. පුද්ගලයේ වශයෙන්මයි සංවර කරන්න හදන්නේ. නමුත් මනෝපුම්මංගම ධම්මාපදයෙන් කයට වඩා කය පාලනය කරන්නා වූ බලවේගයේ සිත බවට පෙන්වලා සිත මොහොතක් පාසා ඇති වෙනව නැති වෙනවා කියලා පෙන්වලා අනතුරුව සිත උපදින තැන් පහක් ඔබට තිබෙනවා කියලාත් වදාරනවා. ඇසෙන් උපදින සිත, කනෙන් උපදින සිත, නාසයෙන් උපදින සිත, දිවෙන් උපදින සිත, කනෙන් උපදින සිත සමග බාහිර ආරමුණක උදව්වක් නැතුව ඉබේ පහළ වෙන සිත. ඒකට මොනවද ඒකට කියන්නේ? ඇසෙන් රූපයක් හඳුනා ගන්නා සිත චක්කු විඥානය. චක්කු විඥානයේ නැසෙනකොට කනට ශබ්දයක් ආවොත් කනෙන් ශබ්දය හඳුනා ගන්නා සිත පහළ වෙනවා. එතකොට සෝත විඥානය. දැන් චක්කු විඥානය නැතිලා ඉවරයි සෝත විඥානය පහට ගන්නකොට. ඊට පස්සේ නාසයට ගන්ධයක් හැමුවොත් ගන්ධය උදව් කරකට පහළ වෙනවා ගහන විඥානය. ඊට පස්සේ දිවට රසක් හෝ තිත්තක් දැනුනොත් එනේ රසක් එතන පහළ වෙනවා જીවහා විඥානය. කය හිරවැටීමක් හෝ කඩියක් කනවා හෝ යම් කිසි සුන්දර දෙයක් දැනුනොත් එහෙම පහළ වෙනවා කාය විඥානය. අර බාහිර අරමුණ උදව් කරගෙන අපට පංච විඥානයක් පහළ වෙනවා. මේ එක විඥාණයෙන් අනිත් විඥාණයට කවුරුවත් යන්නේ නැහැ. ඒකයි නැසෙනවා කියලා කියන්නේ. පරලෝ යන්නේ කොහොමද? ස්කන්ධ පහෙන් පහටවත් කවුරුවත් යන්නේ නැතිකොට. එහෙනම් මේ පරලෝ යන්නේ කොහොමද පරලෝ සම්බන්ධය මොකක්ද කියන එක නුවණින් තේරුම් ගන්න ඕන දෙයක්. ඒකෙන් කියන්නේ පරලෝවක් නැහැ, මරණම උපදින්නේ නැහැ කියන එක නෙමෙයි.
ආත්මයක් විශ්වාස කළාට මෙලොවින් පරලොවට යනවා කියලා ස්කන්ධ පහෙන් පහටවත් යන්නේ නැතිකොට කවුරුවත්. එහෙනම් මොකද්ද මේ මුලාව? ඒකයි මුලාවක් කියලා කියන්නේ. කිසි දවසක ඒක භෞතික විද්‍යානුකූල පරිශන වල ගොදුරු කරගන්න බැරි දෙයක්. මොකද ඔවුන්ගේ දත්ත ඇහැට පෙනෙන කනට ඇහෙන ඉන්ද්‍රිය ගෝචර දත්ත. මේ වැඩේ ඉන්ද්‍රිය ගෝචර නැහැ. එහෙනම් තව ටිකක් අපි එහාට හොයාගමු. මෙසේ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, පොට්ටබ්බ ධම්ම කියනා වූ පංච අරමුණු වලට පංචකාම කියනවා. ඒ පස්යෙන් ගන්න අරමුණු වලටනේ කාම කියන්නේ. ඒවා ආශ්‍රයෙන් අපි යම් කිසි දෙයක් හිතේ හදාගත්තම බාහිර අරමුණු නැතුවම අපට කල්පනා වෙන්න හෝ හීන පේන්න පුළුවන්. දැන් එහි වෙනස ආයත් සිත ක්‍රියාත්මක වෙන්නේ. නමුත් බාහිර රූපයක්, ශබ්දයක් ගන්න ඕනේ නැහැ. ඉබේ අර සිත පහළ වෙනවා. එහෙනම් මේ මොකද්ද වෙන්නේ මේ? ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ උදව්වෙන් බාහිර අරමුණක් මුල් කොටගෙන සිත පහළ වීම, මනෝද්වාරයේදී බාහිර අරමුණකින් තොරව සිත පහළ වීම. දොරවල් 6ටම සිත පිහිටනවා. සිත අරමුණු රස අනුභව කරලයි කියලා පතාගතයන් වහන්සේ වදාළා කියනවා. එහෙනම් සිත මොහොතින් මොහොත ඉපදෙන මැතන එකක්. ඒ රූපය තුළ සිදු වෙන්නේ මොකක්ද? ඒ ශබ්දය තුළ සිදු වෙන්නේ කුමක්ද? ඒ ගන්ධය දැනීම තුළ සිදු වෙන්නේ කුමක්ද? ඒ රසය දැනීම තුළ සිදු වෙන්නේ කුමක්ද? අන්න ඒ සිදුවීම විග්‍රහ කරගන්න ඕන. ඒ සිදුවීම තුළ වරදින හැටි සහ එයින් ගැලවෙන හැටි තේරුම් ගන්න. ඒ සිදුවීම අපි වරද්දාගත්තොත් පොතපත ආශ්‍රයෙන් හෝ කාගේ හරි ආශ්‍රයෙන් තේරුම් අරගන්න විදිය එතනින් එහාට කෙලස් යටපත් කරගන්න පුළුවන් ඕනනම් කැලේට ගියොත් හරි අරමුණු මග ඇරලා හිටියොත්. එතකොට එහෙනම් කාමසුකල්ලිය කාණගේ මග ඇරියා අත්කල මතාන යෝගයට අහු වෙනවා. මේ ධර්මයේ දන්නේ නැතිව ගියොත් මතක තබා ගන්න. කාමසුකල්ලි කාණ යෝගයෙන් මග ඇරියොත් අත්කල මතාන යෝගයට අහු වෙනවාමයි. අදටත් මේ සමාජයේ ඉන්න අය දන්නේ නැහැ බණ දන්නේ නැතුව භාවනා කරන්න ගියාම අහු වෙන්නේ අත්කල මතාන යෝගයට කියලා. අමාරුම දේ මේක තමයි කියලා දෙන්නේ. එහෙනම් බණක් ඕනද ආයේ? බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර දිවස දෙකන පරිචිත්ත විඥානය, පුබ්බේනවා ඥානය, මනෝමය ඉර්ධ ඥාන දක්වා හොයාන තිබුණේ බණවලින්ද? බණ නැතුව පුළුවන්. ඒවා උපදවා ගත්තාම යම් කිසි පුද්ගලයෙක් අර Tamanට තියෙන කම්සපේ වගේම මේවා නිසා අහංකාරයකට අහු වෙනවා. ඥාන හෝ ඥාන හෝ Taman සෝවාන් වෙලා කියලා හෝ. ඒවම මායාව විසින් අටවන උගුල්. එනිසායි බුදුන් වහන්සේ දෙවන ධර්ම දේශනාවදීම සමාජයට මේ අන්තවාදීන් දෙපිරිසක් හිටපු සමාජයේ මජ්ක්‍ධිමා ප්‍රතිපදාවක් ධර්මයේ තුලින් දේශනා කළේ. එහෙනම් අපි අතන ආයෙ තෝරගන්න වෙනවා. මේ රූප පදේ ශරීරය විග්‍රහ කරනකොට මේකට අටවිසි රූප විග්‍රහයේදී පඨවි ආපෝ තේජෝ වායු හතර මහා භූත රූප කියලා කතා කරනවා ආහාරයෙන් හැදෙන දේවල් කියලා. මහා භූත රූප. ඒව නිසා පහළ වෙන රූප වලට උපාදාය රූප කියලා කියනවා. මහා භූත රූප උනත් ගෝචර කරන්න බෑ අපට පෙනෙන්නේ ඡායාවක් විතරයි පඨවි ආපෝ තේජෝ ගෝචර වෙන්නේ නැහැ. ඒවයි වර්ණ ගන්ධ රස තමයි අපට පෙනෙන්නේ. එහෙනම් උපාදාය රූප ගැන කවර කතාවද? මොනවද උපාදාය රූප කියන්නේ? චක්කු සෝත ගාන જીවහා කාය ප්‍රසාද පහ. ප්‍රසාද කියන්නේ ඇහැටද කනටද නාසයටද දිවටද කයටද? කන කියන්නේ මෙහෙම අල්ලපුවා වෙන කම්පෙත්තටද? එහෙම තමයි අපි හිතන්නේ. මේ ඇස උදව් කරගෙන අරමුණු ගන්න පුළුවන් ජීවි බව චක්කු ප්‍රසාදයයි. ඒක පඨවි ආපෝ තේජෝ නෙවෙයි ජීවි බවක්. කන උදව් කරගෙන අරමුණු ගන්න පුළුවන් හැකියාව සෝත ප්‍රසාදයයි. ඒක පඨවි ආපෝ තේජෝ නෙවෙයි ඒක ජීවි බවක්. මේ ප්‍රසාද හයම ඒ ඉන්ද්‍රිය හැවතල වෙනා වූ ජීවි බවක් ලැබුණාම රූප නෙවෙයි ද්‍රව්‍ය නෙවෙයි. අපිට තියාගන්න. අපි හිතන් ඉන්නේ උනාට ඇස කිව්වම අක්ෂි කාචය, අක්ෂි ගෝලය, කන කිව්වම කම්පෙත්ත, නාසය කිව්වම නාසයේ යුදුර දෙක. එහෙමයි අපි හිතන්නේ. නෑ. එකිනෙකට වෙනස් අරමුණු ඇසුරු කොට ඇති, එකිනෙකට වෙනස් අරමුණු ගොදුරු කොට ඇති, එකිනෙකට වෙනස් අරමුණු වශයෙන් නොගන්නා වූ ඉන්ද්‍රියන් පහක් වෙනවා. ඇස කන නාසය දිව කය. ඒ දොරවල් පහට සිත පිහිටයි, සිත අරමුණු රස අනුභව කරයි.
එහෙනම් දොරවල් පහ නෙමෙයි මේ අරමුණු විඳින්නේ සිතනේ. සිතට කොහොමද ද්‍රව්‍ය තියෙන්නේ? සිතට ද්‍රව්‍ය තියෙන්න බෑ. තේරුම් ගන්න ඕන කාරණා. එහෙමනම් මේ ඇසට හමු වෙන රූප ආරම්මණය මුල් කොටගෙන කනට හමු වෙන ශබ්ද ආරම්මණය මුල් කරගෙන නාසයට හමු වෙන ගන්ධ ආරම්මණය මුල් කොටගෙන තමයි අපට වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙන්නේ. මතක තබා ගන්න. වේදනා කියන්නේ විඳිනවා, සංඥා කියන්නේ හඳුනනවා, සංකාර කියන්නේ ඇලෙනවා ගැටෙනවා, විඥාන කියන්නේ විශේෂයෙන් දැනගන්නවා. මොනවද? හොඳයි පඨවි ආපෝ තේජෝ වායු හතර රූප කියලා අරගත්තොත් ඊට පස්සේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා නැති කරන්න පුළුවනිද? ඒ තණ්හා හයක් හටගෙන තියෙන ශරීරයේ හින්දාද? දොරවල් හය අරමුණු නිසානේ. එතකොට රූප තණ්හා කියන්නේ ශරීරයේ තියෙන තණ්හාවද රූප අරමුණට තියෙන ඇලීමද? ඒක නෙවෙයිද පංචකාමයක් වෙන්නේ. ශබ්ද තණ්හාව කියන්නේ ශරීරයේද? ශබ්ද ආරම්මණයට තියෙන ඇලීම නෙවෙයිද ශබ්ද තණ්හාව කියන්නේ. ගන්ධය කියන්නේ ද්‍රව්‍යයක්ද? එතකොට ගන්ධ ආරම්මණයට ඇලීම නෙවෙයිද ගන්ධ තණ්හා කියන්නේ. පඨවි ආපෝ තේජෝ වායු හතර හෝ ශරීරේ රූපකට ගත්ත කට්ටියට මේ තණ්හායට ගලපන්න පුළුවන්ද බලන්න. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බය. තණ්හාය විප්පමුත්තස්ස. එහෙනම් තණ්හාව නැති කරන්න තණ්හාව තියෙන කෙන හොයා ගන්න ඕන. ඒ නිසායි මම මේවා පැහැදිලි කරන්නේ මේ පාරම්පරිකව අරන් ආ වූ පංචස්කන්ධ විග්‍රහය තුළ විශාල නොමගෑමක් තියෙනවා. ඒක කටපාඩම් කරන්න ලියන්න කියන්න පාඩම් කරන්න ඇරුණාම අන්ත දෙකෙන් නිදෙන්න භාවිතා කරන්න බෑ. මේක සිංහල ජාතියට බෞද්ධයාට සිදු වුණා වූ බලවත් අසාධාරණයක්. බුදුවරයෙක් ලෝ පහළ වී දේශනා කරපු ධර්මයේ තේරුම් ගන්න බැරි මිනිස්සු පව් කරලා අපායට ගියාවයි පින් කරලා දිව්‍ය ලෝකෙ ගියාවයි. තේරුම් ගත්ත මිනිස්සුන්ට ඒ අසාධාරණ වෙන්නේ කොහොමද? ඔවුන් උපදින්නේ මිනිසත් බව ලබන්නේ සදහම් හොයාගෙන. සදහම් මග වසා දමන්නට නරකයි. සදහම් මග එළිවෙන්න ඕන. සද්ධර්මෝ පරම දුර්ලභෝ. එතකොට එහෙමනම් අපට පිළිගන්න වෙනවා නේද? පුද්ගලයෙක් වශයෙන් අපි අරමුණු හයක් සමග රස විඳිනවායි කියලා. ඒ අරමුණේදී රූප රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ, පොට්ටබ්බ රූපේ, ධම්ම රූපේ කියලා රූප හයක් තියෙනවා නේද? මේ රූප හය නෙවෙයිද විඳින්නේ? මම අහන ප්‍රශ්නය. ඔබ නාට්‍යයක් නරඹමින් ඉන්නවා. මේ නාට්‍ය නරඹද්දී ඔබ රස විඳින්නේ ඔබේ කයද? නැත්නම් හම් වෙන රූප ආරම්මණයද? ඔබ ගීතයක් රස විඳින්න ඉන්නවා. ඔබේ කයද විඳින්නේ ඔබ? ශබ්ද රූපේද? මේ ඔබට ඔබ තුලින් පැහැදිලි කරන්නේ මම මේක මේ. ඒ නිසා සංයුත්ත නිකායේ පවතිනවා සත්තට්ඨාන නැත්නම් සත්තට්ඨාන කුසල කියලා සූත්‍රයක්. මේක තමයි තථාගතයන් වහන්සේ මේ රහස එලි කරලා තිබෙන්නේ. ඕක කියවපු නැති අය තමයි ඔය පංචස්කන්ධයේ ශරීරය කියලා තාමත් පොත් ලියන්නේ සහ උගන්වන්නේ. කොහොමද ඒක පෙන්වන්නේ? වේදනා හයක්, සංඥා හයක්, සංකාර හයක්, විඥාන හයක් මිනිසුන්ට පහළ වෙනවා. හයක් පහළ වෙන්නේ කොහෙන්ද? ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, සිතෙන්. ඇසෙන් විඳින්නේ මොකද්ද? රූපය. වේදනා කියන්නේ විඳිනවට. කනෙන් විඳින්නේ මොකද්ද? ශබ්දය. ශබ්ද අරමුණ. එතකොට ඒක වේදනාව සැප දුක් උපේක්ෂාව වශයෙන්. ඇසෙන් නම් රූප රූපේ වශයෙන් හඳුනන්න ඕන. කනෙන් නම් ශබ්ද රූප වශයෙන් හඳුනන්න ඕන. නාසයෙන් නම් ගන්ධ රූප වශයෙන් හඳුනන්න ඕන. එතකොට රූප කියන්නේ අල්ලන්න පුළුවන් දේවල්. දැන් බලන්න ඔබ හීන දකින්නවා. අවමගුල් උත්සවවල යනවා. මංගල උත්සවවල යනවා. අඬනවා, දන්නවා, වැළපෙනවා. ආහාර ගන්නවා. මේ බාහිර ලෝකෙ තියෙන මොනවත් තරම් තියනවාද? නමුත් ඔබට අඩුවක් දැනෙනවද? මංගල උත්සවයේ තියෙන ප්‍රීතිමත් බව නැද්ද හීනෙන් දැක්කයි කියලා? ඔබ අලියට බය නම් සර්පයෙකුට බය නම් හීනෙන් දැක්කොත් එහෙම පස්සෙන් පන්නකොට එතන සර්පයෙක් නැහැ හිත විතරයි කියලා පේනවද? සම්පූර්ණයෙන්ම තියනවා නේද? ඔබට තේරෙනවද මේ මිනිසා පස්දර උදව්වෙන් සිතේ හදාගත්ත ලෝකයකට හිර වෙලා කියලා? මේ මනෝපුබ්බංගමා කියන ධම්මා කියන පදේ තේරුම් යන්න ටිකක් කල්යයි. සම්පූර්ණයෙන්ම බුදු සමය හිත හදා ගැනීමක්. හැබැයි නිකන් හදන්න බෑ. තේරෙන්න ඕනේ.
එහෙමනම් කුමක්ද සිදු වෙන්නේ? සත්තට්ඨාන කුසල සූත්‍රයට අනුවගත් කල අපට දොරවල් 6ෙන්ම වේදනා සංඥා සංකාර විඥාන 6ක් පහළ වෙනවා. දොරවල් 6ෙන් නම් පහළ වෙන්නේ රූපය, ශබ්දය, ගන්ධය, රසය, පොට්ටබ්බ ධම්ම කියනා වූ අරමුණු මුල් කොටගෙන නෙවෙයිද? ත්‍රිපිටකයේ කොතන හරි තව සූත්‍රවල ශරීරයේ පඨවි ආපෝ තේජෝ කියලා තිබුණට ඒක කවුරු හරි ලියපුවා වෙන්නේ නැහැ. මේක ඇත්ත නම් ආයේ ඒව පිළිගන්න ඕනේ. මේ අපිට පේනවා නම් මේක ඇත්ත කියලා. චත්තාරෝ මහා භූතා පච්චය රූපපඤ්ඤාපනාය. මේක තේරුම් ගත්තේ නැහැනේ. සතර මහා භූතෙන් කය හැදෙනවා කියලා හිතන් ඉන්නවා. පච්චය කියන්නේ මොකද්ද? අතන අඹ ගහක් තියෙනවා. ඒ අඹ ගහේ වර්ණ ගන්ධ රූප තියෙනවා. ඉතින් ඒක තමයි ඉස්සරහින් තිබෙනා වූ බිම්බය. ඒක සතර මහා භූත වලින් හැදලා තිබෙන්නේ. මේකට වැටෙනා වූ ආලෝක කරන ඇවිදින් මගේ ඇහි කාචය හරහා ඇතුළට ගිහින් ওই වගේ සෙවණැල්ලක් ඇතුළේ හදනවා. අරකද රූපක්ඛන්ධ මගේ ඇසේ පහළ වුණ එකද? ඒක පහළ වෙන්න අර හතර මහා භූත උදවුනේ නැද්ද? සතර මහා භූත වලින් රූප හැදුනා කියන්න එපා. සතර මහා භූත රූප, ශබ්ද, ගන්ධ, රස වලින් පවතිනකොට රූපක්ඛන්ධයේ සිතේ පහළ වෙනවා. ශබ්ද රූපක්ඛන්ධයේ සිතේ පහළ වෙනවා. ඒකයි රූපක්ඛන්ධ පඤ්ඤාපනාය කියන්නේ. පච්චය ප්‍රත්‍ය වීමෙන්. මේ ගැඹුරු තැන්නේ මේ වචන. ඇයි ත්‍රිපිටකයේ තිබෙන්නේ ගම්බීරේසු තානාටානීසු පඤ්ඤා චක්කුම් කමති කියලා වචනයක්. එසේ මෙසේ ලේසි දහම් නෙමෙයි. අපි නිකන් ඉස්කෝලේ ගියාට හරි කායෙන් හරි වචනයක් හරි ඉගෙන ගන්නතර තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක. ඒකයි පඤ්ඤාවන්තස් අයම් ධම්මෝ කියලා කියන්නේ. දැන් මම මේ පැහැදිලි කරන දේවල් ඔබ ළඟ සිදු වෙන්නේ. එතකොට ඔබට බන කියනව නෙමෙයි. මම නම් දකින්නේ ත්‍රිපිටක සූත්‍ර දේශනා සම්පූර්ණයෙන්ම මිනිසාගේ ජීවිත විග්‍රහයක්. එදා සිටු මිනිස්සුන්ගේ ජීවිත විග්‍රහ කළා. අදටත් විග්‍රහ කරනකොට මේ බණ කියන්නේ ඔබේ ජීවිතේ විග්‍රහ වෙන එක. දැන් රූප ආරම්මණය වේදනා ස්කන්ධයෙන් විඳ සංඥා ස්කන්ධයෙන් හඳුනා සංකාර ස්කන්ධයෙන් බැඳී මේ රූප වේදනා සංඥා සංකාරයෙන් හතරෙන් උනදේ වෙනස් කිරීමකින් තොරව හරි වැරදි දැක්වීමකින් තොරව විශේෂයෙන් දැන ගැනීම විඥානයයි. ඇස නිසත්, කන නිසත්, නාසය නිසත්, දිව නිසත්, කය නිසත් මෙසේ කාම ලෝකයේ පංච විඥානයක් සහ මනෝද්වාරිකව මනෝ විඥානයක් හයක් පහළ වෙන්නේ නැද්ද අපට? සය විඥානය කියලා කියන්නේ නැද්ද? අන්න අර ධානලාභීන්ට ඔය පංචකාමයේ අතහැරපුවම මනෝ විඥානයක් විතරයි තියෙන්නේ. උන් මනසින් හදාගත්ත තැන තියෙන්නේ. මේවට එන්නේ නැත්නම්. නමුත් ඒ ධානය පිරිහෙනකොට මේවට අහු වෙනකොට හංගිච්ච රාගය ආවොත් ආපහු ධානය බිඳ වැටෙනවා. මේක මේ තේරුම් ගන්න පුළුවන් හොඳ තැනක් මම කියන්නම් ඔබට. මේ අපාය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනෝක ලෝක හදාගෙන යන්න කිව්වට ඇස් දෙක අරගෙන බලන් ඉන්නවා මොකද්ද මේ කිව්වේ කියලා. ඔබ තුලින් තේරුම් ගන්න. ඔබ මේ විඳින්නේ කයෙන්ද මේවා? ඔබ දැනුත් මේ හිතේ නෙමෙයිද හදාගෙන විඳින්නේ? දවල්ට තේරෙන්නේ නැත්නම් හීන බලන්න. ඒ හතුරා මිතුරා ඔබේ සිතේ පහළන සිතුවිල්ලක් නෙවෙයිද? මේ සිතුවිල්ලක නේද මේ ලෝක ඔක්කොම තියෙන්නේ? ඒකින් එහාට තේරුම් ගන්න Taman තුලින්. දැන් අන්න බුදුන් වහන්සේ මේක තේරුම් ගනු ලබනවා. මේ ස්කන්ධ පංචකයට එන දේ උපාදානය වීම කාමසුකල්ලිකාන යෝගයයි. පංචකාමයේ ආශ්‍රය. ඒක අතහැරලා මනෝද්වාරයට ගියොත් සිත වඩන්න. එතකොට මනෝද්වාරයට එන දේ උපාදාන වීම අත්කලමතාන යෝගයයි. දෙකේම තියෙන උපාදානය. ඒකයි අන්ත දෙක. ඔබට ඔබේ ඉස්කෝලේ පොතේ ඔහොම පැහැදිලි කරනවාද? ඒවා නිකන් ලියන්න කියන්න පාඩම් කරන්න හදපු ඇරුණාම ගැඹුරක් තේරුම් ගන්න හදපුවා නෙවෙයි. මෙන්න මේ අරමුණට එන දේ. අපි හැමෝම වචන පාවිච්චි කළේ නැති වුණාට අපි අතින් සිදුවන වරද තථාගතයන් වහන්සේ පෙන්වනවා. රූපේ මම කියන්නේ ශරීරයේ මම කියන එක නෙවෙයි එතකොට. රූප ආරම්මණය මම. සද්ද ආරම්මණය මම. ගන්ධ ආරම්මණය මම. ඒතං මම ඒතෝහං අස්මින් ඒසොමේ අත්තා. ස්කන්ධ පංචකය තුළට මේ එන දේ ඒ මගේ, ඒ මමගේ, ඒ මගේ ආත්ම කියලා ගන්නවා. අන්න කාම අරමුණවලදී කාමසුකල්ලිකාන යෝගය කියන්නේ මේකට. අපි මේකට මගේ මම මගේ ආත්ම කිය කියා ඉන්නේ නැහැ. මේක අල්ලා ගැනීමට කියන නමක් නේ.
එතකොට එහෙමනම් අපට මම වෙන්නේ ශරීරය නෙවෙයි. ඒතං රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, පොට්ටබ්බ ධම්ම, පව, පින, ධානයේ, ලෝභයේ, දේශේ, මොහේ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධේ, වෛරය එන ඕනෑම හැඟීමක්. ඒතං නම. ඒතෝ අහං අස්මි. ඒ මමගේ. එසෝ මේ අත්තා. ඒ මගේ ආත්මය. දැන් බුදුන් වහන්සේ පහළ නොවු ලෝකේ මේක පාපේ පැත්තට මගේ ආත්ම කොට ගැනීමෙන් සිත තුළින් යන්න අපායක් හදාගත්තා. පින පැත්තට මගේ ආත්ම කොට ගැනීමෙන් යන්න කාමසුගතියක් හදාගත්තා. ඒකට කියනවා කාම දුගතිය සහ කාමසුගතිය, කාමසුකල්ලිකාණු යෝගය. අරමුණු විඳින්න ගිහින් අරමුණ සීමාව ඉක්මවා යමින් මේ උපාදාන කර ගැනීම නැති වරද්දට අසු වීම තුළ තමයි කෙනෙකුට භවයක් සතර ගමනක් හැදෙන්නේ. මේක හරි කරදරයක්, ජාති ජරා ව්‍යාධි ශෝක මරණ විඳිනවා කියලා මේක අතහැරලා ගිහින් සිත පුරුදු කරනවා වෙනත් අරමුණු නොඑන්න. කර්මස්ථාන කියන පදේ පාවිච්චි කරනවා. වෙනත් එක අරමුණක් හිත තබාගෙන අනිත්වා එන්නට නොදී බලවත් කරන එක. දැන් මෙතනදී රූපේ මම, ශබ්දේ මම, ගන්ධේ මම, රසේ මම කියලා පංචකාමයේදී ඒ අරමුණ මම වෙනවා. අතෙන්න ගියාම රූපී ධානයේදී රූපී ධානය මම වෙනවා. අරූපී ධානයේදී අරූපී ධානය මම වෙනවා. ඒත් මම අන්න මේ මම තියෙන එකක් නෙමෙයි, මම හදාගන්න එකක්. ඒ නිසා බුදුන් වහන්සේ වදාරනවා මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. ඔබ යමක් මම කොට ගත්තොත්, දැන් ශරීරේ මම නම් එක සැරේයි මා ජීවිතේට බෑ මාරයට බැඳෙන්න සසරට. ඇයි? ශරීරේ මම නම් මම කොට ගත්තා ජීවිතේ නම් මාරස්ස එක සැරේයි එක සැරෙන් කඩන්න පුළුවන්. ඇයි එහෙනම් රූප තණ්හාවක්, ශබ්ද තණ්හාවක්, ගන්ධ තණ්හාවක් තියෙන්නේ? මම කොට ගත්තොත් රූපයේද, ශබ්දයේද, ගන්ධයේද, රසයේද ඒ තණ්හා වෙනවා තමයි මේ බද්දෝ මාරස්ස කියන්නේ. මාරයට බැඳෙනවා, සසරට ඇලෙනවා. දැන් බද්දෝ මාරස්ස නම් ඒක පංච උපාදානස්කන්ධ. දැන් ඉතින් අර පරණ සූත්‍රයකින් ගාථාවක් ගන්න. උපාදානේ බයං විස්වා ජාති මරණ සම්භවී. සත්‍යයට ජාති මරණ දුක් ගෙනත් දෙන්නා උපාදානේ බියක් වශයෙන් දැක. දැන් පාපය තුළ උපාදානේ නැද්ද? පින තුළ උපාදානේ නැද්ද? පින හොඳ වුණත් ප්‍රත්‍යඥයා ගාව ධානය තුළ උපාදානේ නැද්ද? තියෙනවා. ඒ නිසා තමයි පවෙන් පරලෝ යමක්, පිනෙන් පරලෝ යමක්, ධානයෙන් පරලෝ යමක් තිබෙන්නේ. තථාගතයන් වහන්සේගේ ධර්මයේ බවට පත් වෙන්නේ අනුපාදා විමුච්ඡanti ජාති මරණ සංඛාය නෙවෙයිද? ඔබට උපාදානෙන් මිදෙන්න පුළුවන්. එහෙනම් ඔබ කාම උපාදානයන්ට නම් අහු වෙලා ඉන්නේ. ඔබේ කාමසුකල්ලිකාණ යෝගයේදී මජ්ක්‍ධිමා ප්‍රතිපදා ක්‍රියාත්මක වෙන්න ඕනේ ඉන්නේ දෙන්න. ඔබ මේක මගහැරලා ගිහින් අත්කලමතාන යෝගයක් වෙලා ධානයක් අල්ලගෙන නම් ඉන්නේ. ඔබ ඒකේ විදර්ශනාවට නැගෙන්න ඕනේ, ඒකෙන් මිදෙන්න. එහෙනම් මේ උබෝ අන්තේ අනුපගම්ම කියන්නේ මේ දෙක අතාරින්න කියන එක නෙමෙයි. තමන් අහු වෙලා ඉන්නේ ඒක විදර්ශනා කරලා ඉන්නේ මිදෙන්න. එක කාම නම්, එක රූප නම්. එතනමයි. ඒක වරදක් නෙ තියෙන්නේ. ඒ වරද තේරුම් ගන්න ඕන. අන්න. දැන් බලමු බුද්ධ පදයට ගලපලා. දෙවියන් සහිත, බමුණු සහිත, මරුන් සහිත මේ ලෝකේ රූප වේදනා සංඥා සංකාර පහට එන දේවල් මගේ මගේ ආත්ම වශයෙන් ගන්න තාක් කල් මම බුද්ධ කියලා ලෝකෙට වදාළේ නැහැ. එහෙනම් මේ පංච උපාදානස්කන්ධය තුළ බුද්ධ නැහැනේ. බුදු වුණා කියන්නේ එහෙනම් උපාදානෙන් මිදුණා. 35 සිට 80 දක්වා උපාදානස්කන්ධ තියෙන්න බෑ, පංචස්කන්ධ තියෙන්න. අන්න පංචස්කන්ධ මට්ටමේදී ඇසට කනට රසට දිවට කයට ගැටෙනවා. ඒවා පංචකාම හෝ කාම උපාදාන වෙන්නේ නැහැ. රූපී අරූපී ධානය උපදවාගෙන තිබුණා නම් පාවිච්චි කරන්නත් පුළුවන්, ආයෙ උපදවා ගන්න ඕනෙත් නැහැ. දැන් මේකට මොකද්ද කියන්නේ? මේකට කියන්නේ අධර්ම අවිනය. මේ රූප වේදනා සංඥා සංකාර පහට එන දේවල් මගේ ආත්ම කොට අරගෙන රාග දේශ මොහ ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර කරනවා නම් එතන පවතින්නේ අධර්මය සහ අවිනය. එනිසා දුක් ගෙනත් දෙන්නේ ඒක තමයි. දැන් තථාගතයන් වහන්සේ මොකද කළේ? කළ දේ විපල්ලාස සූත්‍රයේ පෙන්වනවා මෙන්න මෙහෙම. අනිච්චේ නිච්ච සංඤිනෝ, දුක්ඛේ සුඛ සංඤිනෝ, අනත්තේ අත්ථ සංඤිනෝ, අසුභේ සුභ සංඤිනෝ.
අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ දේවල් නිත්‍ය සුඛ ආත්ම නම් වූ සංඥාවෙන් අරගෙන මිත්‍යා දෘෂ්ටිගත වුණ සත්වයා ජාති මරණ ගාමිනෝ සත්තා ගච්ඡanti සංසාරෝ. අපාය සංසාරේ නෙවෙයිද? කාමසුගතිය සංසාරේ නෙවෙයිද? රූපී අරූපී බමතල සංසාරේ නෙවෙයිද? සංසාරේ. මේ ඔක්කොගේම සත්‍යය ඇවිදින්නේ මොනවා නිසා කියලා පෙන්වනවාද? නিত্য සුඛ ආත්ම සුබ නම් වූ මිත්‍යා දෘෂ්ටිය තුළ. හොඳට අහගන්න. සත්‍යය සංසාරේ ඇවිදින්නේ කකුල් දෙකෙන් නෙවෙයි පවෙන්. කාම දුගතිය, පිනෙන් කාම සුගතිය, රූපී ධානයෙන් රූපී බඹතල, අරූපී ධානයෙන් අරූපී බඹතල. එහෙනම් නিত্য සුඛාත්මකට අරන් තිබෙන්නේ කයද, පවද, පිනද, ධානයද? ඒ සත්තා ගති සංසාරෝ යති මරණ ගාමිනෝ. ඔබේ නුවණ ප්‍රමාණවත් නේද? මම හැදෙන්නේ පවෙන් කියලා තේරුම් ගන්න. කයෙන් නෙවෙයි. පව් අල්ලා ගත්තාම මම හැදෙනවයි කියලා. පින් අල්ලා ගත්තාම මම හැදෙනවයි කියලා. ධාන අල්ලා ගත්තාම මම හැදෙනවයි කියලා. එතකොට සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. සත්‍යය උපදිමින් මරමින් සසර ඇවිදින්නේ කුමක් නිසාද? ඔවුන්ගේ දර්ශනය නিত্য සුඛ ආත්ම සුබ. දැන් පෘථග්ජනයා ඉස්කෝලපතෙන් අනිච්චං දුක්ඛං අනාත්තා ඉගෙන ගත්තට දර්ශනයක් වශයෙන් පාවිච්චි කරන්න දන්නේ නැහැ. ඔහුගේ ජීවන දර්ශනය නිස්සුඛ ආත්ම සුබ. මෙන්න මෙතනයි අපි ඉන්නේ මේක තේරුම් ගන්න. ඒක බුදුන්ගේ නෙමෙයි, ඒක මායයාගේ. මායයා තමයි පව නිත්‍ය සුඛ ආත්ම කොට අපාය පැත්තට යනවා නම් ඊට එහා ගැලවෙන්න ඕනේ නැහැ. ඒක හිටියාවයි කියලා කියන්නේ. පව එපා කිව්වොත් එයා කියනවා එහෙනම් පින හොඳයි අල්ලගන්න. හැබැයි පින හොඳයි අල්ලගන්න එක තමයි මායයාගේ වැඩේ ආයේ. දැන් පින ඔස්සේ කාම සුගතියට යනවා. මට මේ සැප වැඩක් නැහැ. එහෙනම් ධානය කියලා තව જાතියක් තියෙනවා අල්ලගන්න. රූපී ධානය, අරූපී ධානය අල්ලගන්න. දැන් කාම රූප අරූප භවත්‍රේ මායාගේ නෙවෙයිද? මාර බන්ධනේ නෙවෙයිද? මේ තුනේම උපාදානෙ නෙවෙයිද තියෙන්නේ? කාමයන්ගේ තියෙන රූප ශබ්ද ගන්ධ රස අරවණු උපාදානය, අර අත්කලමතාන යෝගයේ තිබෙන්නේ හදාගත්ත ධානය උපාදානය. දෙකම උපාදානය. බුදු සමය උපාදානෙන් මිදෙන දහමක් නොවේද? අපි බලමු. ස උපාදානස්සකෝ අහං වච්ච උත්පත්තිං පඤ්ඤාපේමි නෝ අනුපාදානස්ස. වච්චගත සූත්‍රයේ බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ප්‍රකාශය. වච්ච මම උත්පත්ති පනවන්නේ උපාදාන සහිත කෙනාට, උපාදාන නැති කෙනාට නෙවෙයි. එහෙනම් පරලෝ යන්නේ කකුල් දෙකෙන් නෙවෙයි නම් පව උපාදාන නෙවෙයිද? පරලෝ යන්නේ කකුල් දෙකෙන් නෙවෙයි නම් පිනෙන් නම් පින උපාදාන නෙවෙයිද? පරලෝ යන්නේ කකුල් දෙකෙන් නෙවෙයි නම් රූපී අරූපී ධානය ලැබෙන එහෙනම් ධාන උපාදාන නෙවෙයිද? ඇයි අපායේ උත්පත්ති නෙවෙයිද? කාමසුගතිය උත්පත්ති නෙවෙයිද? රූපී අරූපී බමතල උත්පත්ති නෙවෙයිද? කෝ සරියුත් හාමුදුරන්ට මොගලන් හාමුදුරන් රාමහාමුදුරන් උත්පත්තිය? ඒ උපාදානෙන් මිදුණු නිසා නේද? ස්කන්ධ පංචකය තුළ උපාදානය වීම පමාවයි. ස්කන්ධ පංචකේ උපාදාන නොකර අවසන් කරගන්න අවශ්‍ය අවබෝධය ධම්මං සරණං ගච්ඡාමි. නැත්නම් විදර්ශනාවයි භාවනාවයි නොපමාවයි. ඔන්න බුදුන්. දැන් මේ කතා කරන්නේ කවුද? බුදුන්. බුදුන් ගැන මේ කතා කරන්නේ. බුදුනයි කියලා කියන්නේ එහෙමනම් පව් හේතු එකක්වත් නැති වුණා යන්න අපායක් නැහැ. පින් හේතු උපාදාන එකක්වත් නැහැ යන්න කාමසුගතියක් නැහැ. ධාන හේතු උපාදාන එකක්වත් නැහැ යන්න රූපී අරූපී බමතල නැහැ. දැන් ඒවට පහළ වෙන්නේ දාන වැළඳීමේදී, ගමන් බිමන් යාමේදී, එහෙම නැත්නම් ධාන විද්ධි පාණ්ඩවර නම් ක්‍රියාසිත හේවත් උපාදාන නැති මේ මොහොතේ හටගෙන නැතන જાති. අන්න මේ පංච උපාදාන ස්කන්ධයේ සත්‍යයට සසර දුක් ගෙනත් දෙන දැකලා උපාදානෙන් මිදෙන්නපත් වුණ දවසේ තමයි අවබෝධයටපත් වූ තැනැත්තා හේවත් බුද්ධ කියන්නේ. එහෙනම් මම තනිවත් වෙනකට කියන්නම් පංචස්කන්ධයේ අනාත්මය ලෝට විවර වීම තමයි බුදුන්ගේ ලෝ පහළ වීම කියන්නේ. ඔය තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ පාතු භවෝ දුර්ලභෝ ලෝකස්මින් කියන පදේ මම මෙච්චර වෙලා පැහැදිලි කළේ. තව එකක් පැහැදිලි කරාම මට ඇති. ඒතර ටික වතරින් කියන්නම් කෙටියෙන් මම. අන්න පළවෙනි පදේ සාරන්දද සූත්‍රයේ බුදු මැණික පහළ වුණා. දැන් ස්කන්ධ පංචකය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් ගත්තේ පංචශීල වලද, අටශීල වලද, දසශීල වලද, උපසම්පදා සීල වලද නැහැ. නিত্য සුඛ ආත්ම කොට ගැනීම අධර්මයයි, එහෙනම් අවිනයයි. අනිත් දුක්ඛ අනාත්මයේදී මේ උපාදාන නොවි ස්කන්ධ පහ මේ යනවා. එහෙනම් ස්කන්ධ පංචකයේ අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම ධර්ම විනයයි.
යෝ ීමස්මින් ධම්ම විනේ අපමත්තෝ විහෙස්සති අපහාය ජාති සංසාරං දුක්ඛං කරිස්සති. හරිද? යමෙක් මෙම ධර්ම විනේ අප්‍රමාද වෙන්නම් ස්කන්ධ පහෙන් පහට උපාදානෙන් මිදෙන්න පුළුවන්. මම සත්‍යව හික්මන්නේ ශ්‍රාවකයා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිරිස මේ ආර්ය ශ්‍රාවකයෝ බවට පත් වෙන අය. මේ පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියන එක ස්ත්‍රියට පුරුෂයාට ගිහියට පැවිද්දට ભેදයක් නැහැ නේද? මේ උපාදානයෙන් මිදෙන්න ස්කන්ධ පංචකේ උපාදානය නොකර අවසන් කරන්න වර්තමාන ස්කන්ධ පංචකේ පාවිච්චි කරන්න ඕනේ. වර්තමාන ස්කන්ධ පංචකයට අවුරුදු 100ක් දෙන්නේ නැහැ. 10ක් දෙන්නේ නැහැ. 5ක් දෙන්නේ නැහැ. දවසක් දෙන්නෙත් නැහැ. ඒ මොහොතේ අල්ලාගෙන සසරට බැඳෙනවාද? රූපෙනුත් පුළුවන්, ශබ්දෙනුත් පුළුවන්, ගන්ධෙනුත් පුළුවන්, රසෙනුත් පුළුවන්, පොට්ටබෙනුත් පුළුවන්. බැරි නම් ඒක එහා පැත්තට ගිහින් රූපී ධානයනොත් අරූපී ධානයනොත් පුළුවන්. බැඳෙන්න. දැන් බැඳෙන පුද්ගලයාට කඩන්න ඒක නෙවෙයිද පාවිච්චි කරන්න ඕනේ. ඒකයි අර උබෝ අන්තේ අනුපගම්ම කියන පදයෙන් පෙන්වන්නේ කාමයන්ට බැඳෙන පුද්ගලයාට මේ කාම අතීතේ එනවා හැට ගැටෙනකොට. ඒකට අහු නොවී ඉන්න දැනගන්න ඕනේ. ඔබට මම කියලා ඇති කීරරුක්කෝපම සූත්‍රයේ උපමාව ආයෙත් මතක් කරගන්න. ගස් ගැන නෙවෙයි කතා කරන්නේ ඔබ ගැන. ගසක් තාරුණ්‍යයටපත් වෙන අවුරුදු 15ක් 20ක් තිස්සේ කොලයක්වත් කැඩුවේ නැත්නම් ගහේ කිරි තියනවා කියන්න දන්නේ නැහැ. තව ගහ හෝ ගහ. කෙටේරියක් අරන් ගින් පස්පලක් තුවාල කළොත් පස්පලෙන් මෙන්නේ ගහේ තියෙන කිරි. මේක උපමා කරලා තියෙන්නේ මොකේද? කෙටේරිය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ අරමුණ. පස්පල ඇහැ කන නාසය දිවකය. ඒවට ගැටෙනකොට ඔබ හිත ඇතුලේ හදා තියෙනා වූ ලෝභ දේශ මොහ ටික තමයි උනන කිරි. බලන්න කොච්චර ලස්සනද කියලා. මේ කිරි තියෙන කල් කිරි එනවා. නැත්නම් මේ හදාගත්ත උපාදාන තියෙන තාක් කල් ඔබ දුක් විඳින්න ඕන. කිරි නැති දවසට කෙටුවට කිරි එන්නේ නැහැ කියලා කියනවා. අන්න බුදුන් වහන්සේ බුද්ධත්වයටපත් වීම තුළ මේ හේතු අයින් කරගත්තා. දැන් රූප ශබ්ද ගන්ධ රස හම් වෙනවා. උපදින්න මාරෙක් නැහැ ඇතුලේ. කොච්චර සංසුන්ද අහෝසුකම් කියලා කියනවා. ඔය අනුශාසනා පෙළහර ඕන්න ඔතෙන්ට ආවම තමයි කෙනෙකුට තේරෙන්නේ කොච්චර මේක ප්‍රසිද්ධ පැහැදිලිද සංසුන්ද කියලා. ඒක තමයි ප්‍රාතිහාර්ය බුදු සමය. ඉදුහෝ ආදේශනා පෙළහරවල් කලකන්නේ නැහැ බුදු සමය. අනුශාසනාව පිළිපැද්දාම ඇතුළත හිස් වෙනකොට අටලෝ දහම හමුවේදී අකම්පිත ස්වභාවකින් Tamante ඉන්න බව පුළුවන් බව තේරෙනකොට ඒක තමයි බුදු සමයේ තියෙනා වූ විශේෂ ප්‍රාතිහාර්ය පෙළහර. ওই පෙළහර දන්නේ වෙන වෙන පෙළහරවල් පස්සේනේ අපි එකක් කියන්නේ. ඒකනේ බණ තේරුම් ගන්න අවශ්‍ය තියෙන්නේ. දැන් මම කෙලින්ම ගන්නවා. මේ තථාගතයන් වහන්සේ ලෝ පහළ වීම කියලා කියන්නේ ස්කන්ධ පංචකයේ නිස්සකාත්මකට අරගෙන පවපින ධානය ඔස්සේ සසර ගැවිද්ද සත්වයාට සසර ගමන නිමා කිරීම සඳහා ස්කන්ධ පංචකයේ අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලලා කර්ම රැස්වීම වෙනුවට කර්මක්ෂය කරන කර්මයේ මතුවීම. තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ පාතු භවෝ දුර්ලභෝ ලෝකස්මින් ඔන්න පදේ. පළවෙනි මණික. දැන් යනවා දෙවෙනි මණිකේ කාර්යභාරය හොයන්න. තථාගතස් පරේදිසස්ස ධම්ම විනයස්ස භික්ඛවේ දේශිතෝ පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්. අර මණික ආශ්‍රයෙන් හෝ ත්‍රිපිටකයේ ආශ්‍රයෙන් මේක තේරුම් අරගෙන පංච උපාදානස්කන්ධේ ආත්ම වශයෙන් දකින්න වෙනකොට අනාත්ම වශයෙන් දකින්න හැටි කියලා දෙන්නට ධර්ම දේශනා කරන පුද්ගලයන් වහන්සේට දේශකයන් වහන්සේට ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි කියනවා දෙවෙනි මණික. ධර්ම විනය දේශනා කරන්න ඕන. තොරන් ගැන කවි කිව්වට ධර්ම විනය දේශනා වෙනවද? බර්ණස් රජුරෝ දඩේමේ ගිය හැටි කවියකින් කිව්වට ධර්ම විනය දේශනා වෙනවද? පටාචාරා කිසා ගෞතමී මහත් වෙච්ච හැටි කිව්වට ධර්ම විනය දේශනා වෙනවද? අපි ඕවට නේද බණ කියලා කියන්නේ. අපි සරල කතන්දර ටිකකට බණ කියලා කියනවා. ඒවා ඔබේ කතාවද තියෙන්නේ? දැන් මේ කතා කලේ මෙතනම ඔබේ කතාව නෙවෙයිද? ත්‍රිපිටක සූත්‍ර කියලා කියන්නේ සම්පූර්ණම ජීවිත විවරණය නෙවෙයිද එහෙනම්? එහෙනම් අර ශික්ෂාපද විනේ අපි ඉන්නු බණ නැති කාලේ. නැත්තම් තේරෙන්නේ නැති කාලේ. ඒ නිසා නීතිගරුක වෙන එක හොඳයි. පළවෙනි පේවරක් වශයෙන්. ඒකවත් නෑ මේ රටේ. දෙවෙනි එක පව්පින් විපාක විශ්වාස කරගත්තාම අපි බලමු මෙහෙම.
මේක ත්‍රිපිටකයේ තිබෙන්නේ නමුත් මේක විදාගම හිමියන් කතෝරයා මේක සිංහලෙන් බණ කියලා තියෙනවා. කරන කලට පව් මීරිය මීසේ හේතු ඉතුරු වෙන උපාදාන වෙනවා. ඒ නිසා මෙලොව වශයෙන් ප්‍රවෘත්ති විපාක පරලොව වශයෙන් ප්‍රතිසන්දි විපාක. විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ හැඳින එපව් දුරලන උපදේශේ. එන පව් දුරලන්න අවශ්‍ය උපදේශය හඳුනාගෙන සිතයි කය වචනයි තුන්දර පවට ඉඩ දෙන්න එපා. නුදුන මැනවි තුන්දර අවකාශය. හැබැයි ඔය පව් කියන්නේ සතුන් මැරීමට හොරකම් කිරීමට මත්පැන් පානය විතරක් නෙමෙයි. ඒ ඔබ දන්න බණවල. මම ඉගෙන ගත්ත ත්‍රිපිටකයේ බණවල පව් කියන්නේ උපාදානයට. තේරුම් ගන්න කවදා හරි. උපාදානය තමයි ආරි සත්‍ය පාපේ උපාදානයෙන් මිදීම පින නෙමෙයි කුසලයයි. මේ රටේ ධර්ම දේශනා තියෙනවා දේශකින් මහන්සියලාගේ අහලා බලන්න ඔහොම කියනවාද කියලා කවුරුහරි. කියනවා නම් හරි හොඳයි. නැත්නම් ඉස්සරහට කියා. ඇයි? දේශනා සූත්‍ර හරේ වටහා ගන්න බැරි නම් මෙතෙන්ට එන්න බෑ. තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ දේ ධම්ම දේශනා පරියායන බවන්න. තථාගත බුදුවරු මොනවත් දේශනා කරන්නේ අරුත් වශයෙන් ධර්ම න්‍යාය දෙකයි දේශනා කරන්නේ. පළවෙනි ධර්ම න්‍යාය ඔබට ළමා කාලේ වැරදුන හැටි පාපම් පාපකතෝ පස්සතාති අයම් පටව ධම්ම පරියායෝ. පාපය ලාමක වශයෙන් දකින්න ඒ බණ අහලා දකින්න ඕන නිකන් දැක්කා නම් අත පාපම් පාපකතෝ දිස්වා තත්ත විරජ්‍යත විමුච්ඡත නිබ්බින්ද දාති පාපයෙන් මිදෙන්න. එච්චරයි බුදුබණ සම්පූර්ණයෙන්ම. පාපයේ දැකීම සහ පාපයෙන් මිදීම. දැන් අපි කියමු අපේ ස්වාමින් වහන්සේ නමක් අම්මා කෙනෙක් ඉන්නවයි කියලා ඔය කියන පස්පව් කරන්න තියා. දැන් බුදුන් වහන්සේ වදාළ පරිදි පාපය දැකලා පාපෙන් මිදිලාද? නෑ පින් කරපු එතුමිය පරලෝයයි පිනේ. ඊට වඩා සිල් රැකපු ස්වාමින් වහන්සේ අපත්ති වදාළා දෙවියන් අතර උපදී. ඒ කියන්නේ බුදුන් වහන්සේ වදාළ පාපේ ඊට වඩා ගැඹුරු එකක් කියන එක නෙවෙයි. මේ සම්පූර්ණ බණ ටික තියෙන්න ඕන මේ දේශනා සූත්‍රේ. පාපේ වශයෙන් දැක්කනම් පාපෙන් මිදුනහම නිවන් ලැබෙන්න ඕන. එහෙනම් උපාදානයේ නෙවෙයි සසර බැඳලා බන්නේ. බද්දෝ මාරස්ස පඤ්ඤමානෝකෝ බික්ඛු. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ නෙවෙයිද? ස්කන්ධ පංචකයේ උපාදානයෙන් අතහැරීම උපාදාන නොකර අවසය හැරීම පාපෙන් මිදීමයි. විදර්ශනා භාවනාව කියනවා අප්‍රමාදය කියලා කියනවා. තව වචන පාවිච්චි කරන්න ඕන හැකියි. අන්න අපිට සියවස් ගණනාවක් තිස්සේ මේ බුදු සසුන තුළ ආමිස පූජාවට එහා ගිය ප්‍රතිපත්ති පූජාවක් කරන විවරණයක් නැති, විවරණ කර දෙන්න සමත්කමක් නැති, පොතපතේ කරුණු විවෘත වුණේ නැති මේ ධර්ම විනය දේශනා කරන දෙවෙනි මණික් විරල වුණා. විරලයි. නෑ කියන්න හොඳ නෑනේ. දෙවෙනි මණික් තියෙන පළවෙනි බුදු මණික දැන් ධර්ම දේශනා කරන්නේ නෑනේ. ධර්මයේ විතරයි පවතින්නේ. එහෙනම් දැන් වර්තමානයේ කාර්යභාරයේ තියෙන දෙවෙනි මණික් වලට දෙවෙනි මණික් තියෙන පළවෙනි බුදු මණික දැන් ධර්ම දේශනා කරන්නේ නැහැනේ ධර්මයේ විතරයි පවතින්නේ. එහෙනම් දැන් වර්තමානයේ කාර්යභාරයේ තියෙන දෙවෙනි මණික් වලට ධම්ම විනයස දේශිතෝ පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. මම සමන් දෙනවා ඊපිට මිනිත්තු 3-4ක දේශනාවට මාහිමි නමකගේ ශ්‍රවිදොස්සේ මාධ්‍ය වැඩි වීම නිසා ධර්ම දේශනා වැඩිලු හරියට. හොඳයි. හැබැයි බණ දේශනා කරනකොට සමාජය හැදෙන්නේ නැතුව වරකටල අපරාධ සේරම සිද්ධ වෙනවා. මම කියනවා මේ පෝර ටික බැම්මේම කනාටු පොල් ගස් වලට. නාඹුල් පොල් ගස් අයාලේ ගියා ඒවට පෝර දැම්මේ නැහැ. මේ බණ සකස් වුණේ ජීවත් වෙලා ඉවර වෙලා බණ බණවට ගිහින් ඉඳගෙන බණ අහන 80 70 ආච්චි අම්මලාට බණ කිව්වේ. ජනාධිපති කාර්යමණ්ඩලය හොරකම් කළේ. කෝටි දෙකක් අරන් හිරේ ගියේ. බැංකු කරලා හොරකම් කරුවේ ආච්චි අම්මලාද? උන් හදන්න පුළුවන් ද ආච්චි අම්මලාට බණ කියනවා. එතනනේ වැරද්ද තියෙන්නේ. බණ අහලා ඒගොල්ලෝ හැදෙන්න ඕනේ. එහෙනම් අවුරුදු 10 15 20 දරුවන්ට තමයි මම කියන්නේ නාමුල් පොල් ගස්. ඒවට හරියට පොර දාලා බලන්න අස්සන්න හොඳ වෙන්නේ නැද්ද කියලා සමාජයට. කොයි ඉතින් අපි පාංශු ගොල්ලට අනිත්‍යවත සංඛාරාක වැරෙන නාකියලා බනහන්න හැරුණාම අවශ්‍ය තැනට ගත්තේ නෑනේ තාම. ඒකනේ කාරණාව. හැදෙන්න වැරදි කරන අයට බන ඇහෙන්න ඕන.
බණ ඇහෙන්නේ නැත්නම් නීතිය තදට දාලා හදන්න ඕන. ඒ නිසා බණ තිබුණට හරියන්නේ නැහැ. අපිට චෝදනා කරලා හරියන්නේ නැහැ. බණ හරියට ඇහිලා හැදෙන්න ඕන. අනිත් එක බණවලත් දැන් ඊට පස්සේ මම පෙන්නනවා ස්කන්ධ පංචකය තුළ බලන්න ඕන අනිත්‍ය. ඇයි කෙස්වල, ලොම්වල, නියවල, දත්වල, මල්වල බලන්න ඉගැන්වුවේ? ඇයි පුප්පම් මිලායති යතයි ධම්මේ කායත තයත විනාශ භාවන් නෙවෙයිද? මේ මල් පරවි විනාශ වන්නාසේ කය විනාශයට බවට පත් වෙන. දැන් කය කිව්වේ ශරීරේ දිරායනක අනිත්‍ය නෙවෙයි මේ ගාතාවේ තියෙන්නේ. එහෙනම් හරියට බණ කිව්වේ නැති වැරද්ද බණ කියපු නැති ඔක්කොම පිළිගන්න වෙයි. රටක් හැදුන්නේ නැති කාරණේ. කාටවත් මම ඇඟිල්ල දික් කරන්නේ නැහැ කිසි දවසක. බණ කීවට ඒකේ පව්පින් දෙකෙන් එහා පැත්තට මේ ආරි සත්‍ය විග්‍රහ වුණේ නැත්නම් ධම්මාධිපත්‍යයටපත් වෙන්න කෙනෙකුට බෑ. මේ ආධිපත්‍ය තුනක් නේ පෙන්වන්නේ. ලෝකාධිපත්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවලා තිබෙනා වූ නීත්‍යානුකූල ජීවිතයක් ගත කිරීම. මහානකමෙන් හරි, ගෙදර හරි, රාජ්‍ය පාලකයා හරි. බුදු සමයෙන් පෙන්වා තිබෙනා වූ පාපයේ පස්සෙන් ඇවිදින් විපාක දෙනවා නිසා පව් කරන්න එපායි කියලා පාපයෙන් හික්මීම. මේ ප්‍රතිපදා දෙක තියෙන්නේ නැති. අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිවන් දකින්න පාර පෙන්වපු බුද්ධ ශාසනය තුල ධම්මාධිපතෙයියොම් නැහැ. මතක තියාගන්න. ධර්මාධිපතෙයියොම් කියන්නේ ඒකයි. ධර්මයේ තේරුම් ගත්තා නම් ධර්මයේ තේරුම් අරගෙන පාවෙන් බැහැර වීම. පව්පින් දෙක තේරුම් අරගෙන අපි කතා කරන ලෞකික පාපෙන් බැහැර වීම නේ. සංසාර බන්ධණයෙන් බැහැර වීම ධර්මාධිපතෙයියොම් කියලා කියනවා. නිසා රට හදන්නේ නැහැ කියලා මේ අවලාද නගලා හරියන්නේ නෑ. රට හැදුනේ බුදුන් වහන්සේ වදාළ ධර්මයෙන්. නමුත් අපේ රට හැදිලා තියෙන්නේ නීතියෙන් සහ පාප පින් දෙකෙන් විතරයි. ඊට එහා පැත්තට කොටස පහදෙන්නේ නැහැ. තාම අපි මේ කතා කරන්නේ පංචස්කන්ධේ වැරද්ද විතරයි. ත්‍රිලක්ෂණී චතුස්සත්‍ය පටිච්චසමුපාදේ මේවා එළියට ගත්තාම මේ මොන කප්පරක් වැරදි නෙමෙයිද තියෙන්නේ. ඒ නිසා ඒ වචනෙන් ග්‍රන්ථ කතාව ඇත්ත වුණාට අදාළ තැනට පහර වැදිලා නැහැ. ධර්මයේ අදාළ තැනට ලැබිලා නැහැ. ඒ නිසා තවදුරටත් ධර්ම දේශනා ධර්මශාලාව මුල් කරගෙන 60 70 80 ගිය ආච්චියම්මලාට බණ කිව්වයි කියලා අර රටේ තරුණ පරම්පරාවෙන් සිදුවන හොරකම බොරුව වංචාව හැදෙන්නේ නැහැ නේද? ඔවුන්ට ධර්මයේ ලැබෙන්න ඕනේ. අනිත් දේශකින් වහන්සේගේ බලාපොරොත්තු ඉලක්කය ඒක. තථාගතස්ස වේදස්ස ධම්ම විනයස්ස. තථාගතයන් වහන්සේ වදාළ මේ ස්කන්ධ පංචකය අනිදුක්ඛානාත් වශයෙන් බැලීමෙන් කෙලෙස් නැසෙන බව, කර්මක්ෂය වෙන බව තේරුම් අරගෙන මොන සූත්‍ර දේශනාවක් තුළින් හරි ස්කන්ධ පංචකයේ අනාත්මය ලෝකයට පැහැදිලි කරන එක ධර්ම විනය දේශනා කිරීමයි ඒ දෙවෙනි මණිකේ කාර්යභාරයයි. ඔන්න ඊළඟ බුදුහාමුදුරුවෝ අදාළ දෙවෙනි මණික. මේ ශාසනය තුළ මාර්ගඵල නැහැ, අනාගත බුදුහාමුදුරන්ගේ ශාසනය නිවන් දකින්න ඕන කියලා මතයක් හැදුවේ දෙවෙනි මණිකේ ශාසනය තුළ තිබුණ නැති නිසා. කියනවා නම් එහෙම වෙන්නේ නැහැ. එහෙනම් ධර්මයේ දකීද බුදුන් දකී කියන පදේ අදටත් වළංගුවක් වෙන්න ඕන, වළංගු වෙන්න ඕන. අපි යන් ඊළඟ වැනික්කවටත් තථාගතප්පේදස ධම්ම විනයස්ස දේශිතස්ස. දැන් ඉස්සෙල්ලා ධර්ම විනය විතරයි ඊට පස්සේ දේශනා කරන එකයි. දැන් තව එහාට ධර්ම විනයස්ස දේශිතස්ස විඤ්ඤාතෝ පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. තථාගතයන් වහන්සේ පළවෙනි බුදු මැණික නම් මම හෝ ධර්ම විනය දේශනා කරන ඕන කෙනෙක් දෙවෙනි මැණික. තුන්වෙනි මැණික පහළ වෙන්න ඕන ඔය අතරේ. දෙවෙනි මැණිකේ සුවය, සෙවණැල්ල, රස, ඇසුර ලැබිලායි තුන්වෙනි මැණික් හැදෙන්නේ. මොකද්ද මේ පෙන්වන්නේ? ධර්ම විනය දේශනා කරන විට දැනගන්නා වූ පුද්ගලයෝ ලෝකෙ හිඟයි. සික්ඛාපද පණ විනය පස්සෙම පන්නනවා නේද තාමත්? කර්මස්ථාන භාවනා පස්සෙම පන්නනවා නේද තව? දවස් 14 28 භාවනාවල ඉඳගෙන ඉඳ යනවා නේද? මට පෙන්වන්න ත්‍රිපිටකෙ තිබිච්ච තැන 14ක් භාවනා කරුවයි කියලා. මේ 56න් පස්සේ ලංකාවට ආනයනය කරු භාවනා වසංගතේ අපට ධර්ම මාර්ගය වහලා දැම්මා. අර අත්කලමතානුයෝන්ගේ සමාධිය විතරයි ලබා දෙන්න පුළුවන්. ඊට අර මොකවත් ලැබෙන්නේ නැහැ. ඇයි මේක ධර්මයේ මුල් කොට ගත්ත දෙයක් නේ? ඔය උපාසකම්ම කෙනෙකුට එහෙම වාඩි වුණාම මං කියන දේ කියන්න කියලා ඕන දෙයක් කියන්න බැයිද? අයන්න ආයන දැනම හිටින අදියා. කුසු පාර දිහා බලන් ඉන්න. ඇකිලිනවා පිම්බෙනවායි කියන්නේ. ඔසෝමි ගණමිති විව කියන්නේ. ඕකට බණක් දැනගන්න ඕනේ.
රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට මුහුණ දී මග අරින්න මොන අරමුණ ගත්තත් වෙන්නේ කාමයේ යටපත් වී සමාධියක් හැදෙන එක. 40ෙන්ම කරන්න එක දෙයක්. කර්මස්ථාන 40ක් තියෙනවා කියලා කියන්නේ. කතා නොකර ඉන්නේ කොහොඳයි කර්මස්ථාන ගැන. අපි පොත්වලට දාලා බෞද්ධ භාවනා කියලා අපි අමාරුවේ දාලා තිනවා. ඇයි බුදුන් වහන්සේ වදාළ මේ පංච උපාදානස්කන්ධය අනිදුක්ඛානාසහන් බැලීම තියනවාද පඨවි හෝ ආපෝ හෝ වායු හෝ තේජෝ හෝ සෝමි හෝ ගනිභ හෝ නීල හෝ කසිනවල? කියන්න මට දන්න කෙනෙක්. උන්වහන්සේ වදාළ එක ධම්මපරියාය පංච උපාදානස්කන්ධය අනිදුක්ඛානාසහන් බැලීම නම් ඒක ධර්මයේ වෙන්න නම් ඔබ කරන ඕනෑම භාවනාවක ඒක තියෙන්න ඕන. ඇයි ධර්මයේ සරණින්නේ සත්‍ය අසහර දුකින් මිදෙන්න? ධර්මයේ සරණක් ඒක. මොකද ධර්මයේ වෙන්න ඕන? ධර්මයේ විනය, ධර්මයට අනුව හික්මීමනේ ධර්මය කියන්නේ. අන්න එහෙමනම් ධර්ම ශ්‍රවණය කරන්ට පැමිණීම තුල ඔබ හැම දිනාට ක්‍රමානුකූලව මේ ඔස්සේ ඇවිදින්න. ඔබ තුල ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් පිළිවෙලකට නැතුව දිවා රාත්‍රී දෙකේ දවල් නම් පංචද්වාරයෙන් කල්පනාවේ නම් මනෝද්වාරයෙන් නින්දේ නම් සිහින ලෝකයෙන් මේ ස්කන්ධ පංචකයෙන් පංචකට යන ගමනක් තිබෙන බව. ඒකේ මම කියන අකුරු දෙක හෝ ශරීරය නොව ලෝභයේදී ලෝභය මම, දේශයේදී දේශය මම, ඊර්ෂ්‍යාදී ඊර්ෂ්‍යාදී මම, ක්‍රෝධයේදී ක්‍රෝධය මම, පාපයේදී පාපේ මම, පිනාල්ලා ගැනීමේදී පින මම. මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාර්ථ ජීවිතේ එක සැරයක් නෙවෙයි. කායි මම කොට ගත්තොත් එක සැරේනේ බැඳෙන්නේ. මම කොට මොනවා ගත්තත් මායයට බැඳෙනවා. එහෙනම් පව් මම වුණාම මායයට බැඳෙන්නේ නැද්ද? පින් මම වුණාම පින් හොඳ වුණත් මායයට බැඳෙන්නේ නැද්ද? ධාන මම වුණාම මායයට බැඳෙන්නේ නැද්ද? ඒ මම ගන්නේ ස්කන්ධ පංචකයේ මමත්වෙන් ගන්නවා කියලානේ පෙන්නන්නේ. ස්කන්ධ පංචකයේ මමත්වෙන් ගැනීමේදී උපාදානයේ වේ සතරට බැඳේ. ස්කන්ධ පංචකේ මමත්වෙන් නොගැනීමේදී උපාදානෙන් මිදී අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. මේ ඔක්කොටම භාවනාව. ඒ නිසානේ අපිට භාවනා කරවන්න බැරි. තම තමන්ගේ ස්කන්ධ පංචකේ උපාදානය තමන් මිදෙන්න තම තමන්ට ගැටිලා එන්න ඕනනේ. බණ අහනවා කියන එකේ තේරුම මේකේ තියෙනවා. එහෙනම් ඔබ දෙවෙනි මණික සෙවන ලබා ඔබ තුන්වෙනි මණිකක් වෙන්න ඕන. ධම්ම විනයස්ස දේතිසස්ස විඤ්ඤාතෝ පුද්ගලෝ ධර්ම විනය දැනගන්න වෙනවා. තව භාවනාව නැහැ. තාම නැහැ. බුදුන් වහන්සේ පහළ වුණාටත් නැහැ, ධර්ම විනය දේශනා කළාටත් නැහැ. ධර්ම විනය දැනගන්නත් ඕන. ඉස්සරලා දැනගන්න ඕන. දැන් බලන්න සද්ධම්ම සවණං යෝනිසෝ මනසිකාරං නෙවෙයිද? යෝනිසෝ මනසිකාරං කල්තියා පස්සේ සද්ධම්ම සවණං කියලා තියනවද? නැහැ. සද්ධර්ම ශ්‍රවණය කොට අපි සසරට බැඳෙන හැටි, ඇලෙන හැටි, අපි අතින් සිදුවන වැරැද්ද තේරෙන්න ඕන. දැන් වීරියක් තියෙන්න ඕන උපාදානයේ නොවි අවසන් කරන්න, උපාදානයෙන් මිදෙන්න. එතෙන්යි වීරිය තියෙන්න ඕන. මේ උපාදානය වෙන එකට ස්කන්ධ පංචකය තුල පමාව කියලා කියනවා. මොනවෙන් උපාදානය වුණත් පමාව. පමාදෝ මච්චුනෝ පදන් තමයි ඊට පස්සේ. ඒ ස්කන්ධ පංචකයේ පමා නොවි අවසන් කරන්න පුළුවන් නම් ඒක හේතු ඉතුරු නොවි අවසන් වෙනවා. ඒකට කියනවා අප්‍රමාදය. ප්‍රමාදයයි අප්‍රමාදයයි පද දෙක විතරක් ගැඹුරට තේරුම් ගත්තත් මුළු බුදුදහමම දැනගන්නවා ඔබ. ඔබට තිබෙන්නේ ප්‍රමාද වුණා සසරේ, දැන් අප්‍රමාද වෙන්න පටන් ගන්නයි තියෙන්නේ. මේ සුන්දර වචනවල ගැඹුර තේරුම් ගත්තාම දේශකයන් වහන්සේ කෙනෙකුට සූත්‍ර තිබුණත් බණ කියන්න පුළුවන්, නැත්නම් කියන්න පුළුවන්. ඕන එකක තියෙන්නේ ඔය දහම් පෙළ තමයි. මේ බණ කියනවා කියන්නේ පොත පාඩම් වෙලා තියෙන පාලි පාඨයක් කියනවට නෙවෙයි. මේ ඔබව විග්‍රහ කරන්නේ මම. ඔබ දුකටපත් වෙන හැටි මම විග්‍රහ කරමින් ඉන්නවා. ඔබට කතා ඔබ නම් ඒක ඔබේ කතාව. දැන් ඔබට පංච උපාදානස්කන්ධේ නිරෝධ තේරුම් ගන්න හම්බ වුණා නම් ඒක පොතේද තියෙන්නේ? නෑ. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් අරමුණක් ගැනීමේදී අරමුණ නැති වුණාට හේතු ඉතුරු වී නතර වෙනවා. හේතු ඉතුරු වී නතර වෙන එකට තමයි කියන්නේ උපාදාන වෙනවායි කියලා. මේ හේතු ඉතුරු වී නතර වීමේදී හේතු ඉතුරු වීමට බලපානවා ලෝභ, මෝහ සහ දෝෂ මෝහ. මතක තියාගන්න. එහෙමයි හේතු ඉතුරු වෙන්නේ. ඒ නිසා ලෝභ, දේශ, මෝහ සත්‍යයට සතර දුක් ගෙනත් දෙවයි.
ලෝභක්ඛය නිබ්බාණං, දෝසක්ඛය නිබ්බාණං, මෝහක්ඛය නිබ්බාණං. එහෙනම් ස්කන්ධ පංචකයේදී ලෝභ මෝහසය කරන්න ඕනේ නැත්නම් ද්වේෂ මෝහසය කරන්න ඕනේ. ස්කන්ධ පංචක නැමැති භාවනා මධ්‍යස්ථානයේ ඕන කෙනෙකුට තමන් ළඟ තියෙනවා කොහෙවත් යන්න ඕන. කවුරුත් කරවන්න ඕනෙත් නැහැ, තේරෙනවා නම් තමන්ට කරගත්ත හැකි. මේ වැරද්ද හදාගන්න ඕනනේ, ඒකනේ කියලා දෙන්නේ. වැරදින හැටි කියලා දෙනවා, ඊට පස්සේ හදාගන්න උත්සාහවන්ත කරනවා. ඔය උත්සාහවන්ත කරන්න කියන්නේ වීරිය කරන්න කියලා කියන්නේ වික්ෂුන් වහන්සේලා. ධෛර්යමත් කරන්න කියලා. මොකද භවගාමී වෙන්න බුදුහාමුදුරුවෝනේ නෑනේ. පවටත් පුළුවන්, පිනටත් පුළුවන්, ධානයටත් පුළුවන්, වෙන ආගමක ඉපදුනත් පුළුවන්, ඕන තැනක පුළුවන් උපාදානය කරන සතර ඇවිදින්න. නමුත් භව නිරෝධගාමී වෙන්න බුදුමැණික තමයි පාර පෙන්වන්නේ. බුදුමැණිකෙන් ආශ්‍රයෙන් දෙවෙනි මැණිකක් පහළ වුණොත් එයයි තමයි භව නිරෝධාය ධම්මං දේශේති. භව නිරෝධයේ පිණිස ධර්ම දේශනා කරනවා. අහලා නැද්ද මේ වචනේ? භව රාමා භික්ඛවේ පජා, භව රතා, භව සම්මුදිතා. ප්‍රජාව භවයේ ආරාමයක් කොටගෙන එහි ඇලෙනවා, එහි ප්‍රිය කරනවලු. භවය කියන්නේ කාම රූප අර භවය, සසර. තථාගතෝ භව නිරෝධාය ධම්මං දේශේ. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ භවය ඇලෙන්න නෙමෙයි, භව නිරෝධය සඳහා. එම් භව වෙන්නේ තණ්හා පත්‍ය උපාදාන, උපාද පත්‍ය භව නම් ස්කන්ධ පංචකය තුලයි. භව නිරෝධ වෙන්නත් ඕනේ එතනයි. මේක තේරුම් ගන්න ඕන. අන්න ඔබට මේක තේරෙනවා නම් ඊට පස්සේ ඔබ කවුද? තථාගතප්පේ ධම්ම විනයස දේතිසස්ස. තථාගතයන් වහන්සේ දේශනා කළා වූ ධර්ම විනය දේශනා කරනවා අහලා විඤ්ඤාතෝ පුද්ගලෝ බවට පත් වෙනවා. ඒකට කියනවා බණ තේරෙනවා කියලා. ඔන්න දැන් තමයි භාවනාවට කාලය. එනිසායි මම කියන්නේ බුදු සමයේ බණ භාවනා. බණ දන්නේ නැතුව භාවනා කරන්න ගියොත් ඒවා දන්නේ නැති භාවනා සසරටමයි. අත්කලමතානු යෝගයේ කොටසක්. මේ පංචකාමයට එන අරමුණේ තමන්ගේ මමත්වයේ තියෙන්නේ, ලෝකේ තියෙන එකක් නෙවෙයි, ඒක තමන් හදාගත්ත එකක් කියලා තේරුම් ගන්න පුළුවන් නම්. මේ කාමය කියන එක බාහිර වස්තුන්ගේ තියෙනවා කියලා අපි හිතුවට ඒක සා වැරද්දක් ඒක. ඒවායේ ආශ්‍රයෙන් තමන්ට කැමති පරිදි තමයි කාමය හදාගන්නේ. මේක හොඳට ඉගෙන ගන්න. සැකනම් පංචරාජ සූත්‍රයේ මෙතන උපුටා දක්වන්න විනාඩි කිහිපයකදී. ඔබ අපි ධර්මදේශනා සාකච්ඡා කරනවා වගේ රජවරු පස් දෙනෙක් එකතු වෙලා, සාමාන්‍යයෙන් අද නම් ලොක්ක එකතු වුණාම මේ ඕක නෙමෙයි කරන්නේ, වෙන මොනවා හරි මේ චියර්ස් කියලා කියන වැඩක් නේ කරගන්නේ. නෑ, මේගොල්ලෝ කතා කරලා තිනවා අපි උන් ගැනම. සෙට් වෙලා නෙමෙයි තියෙන්නේ. මොකද්ද කතාව? මම නම් කියන්නේ වඩාත් අග්‍ර සැපේ රූපයයි. මම නම් කියන්නේ වඩාත් අග්‍ර සුඛයේ ශබ්දයයි. මම නම් කියන්නේ ගන්ධයයි. මම නම් කියන්නේ රසයයි. මම කියන්නේ පොට්ටබ්බයයි. මේ පස් දෙනා පස් දොරෙන් ගන්න අරමුණු පහ සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ වඩාත් සැපයි. අර තියෙනව නේද පංචකාමයේ කියන්නේ ශරීරය නෙමෙයි කියලා. දැන් මේ දෙන්න මේ පස් දෙනාට සාකච්ඡාව කෙලවර වෙන කල්ම Tamange මතෙන් නිදහස් වෙන්න බැරි වුණා. අන්තිමට එකඟ වෙනවා. ඕකට ඉතින් අපි වාද විවාද කරගන්න කේතේරුමක් නැහැ. ඔය සවැත්නුවර ජේතවනාරාමේ ඉන්නවනේ සම්මා සම්බුද්ධ කියලා උත්තමයෙක් වතේරුම් ගත්තා. අපි යම් උන්වහන්සේ හම්බ වෙනවා. ස්වාමීනි අපි අතර මෙහෙම සාකච්ඡාවක් ඇති වුණා. මේ අපි හැමෝම මේ රූපය අග්‍රයි, ශබ්දය අග්‍රයි, මේ සැප අතර අහවල් දේ අග්‍රයි කියලා පස් දෙනා පස් කොලේ ඉන්නවා. ඔබ වහන්සේ මොකද්ද මේකට කියන්නේ? ස්පර්ශකාමයේ අග්‍රයි කියලා දේශනා කරයි කියලා තියෙනවද? හරි ලස්සන වචනයක් තියෙනවා. මනාප පරියන්තංකෝ මහරජ. තමන්ගේ මනාපේ පරිදි ලකු කරගන්න පුළුවන්. ඒ නිසා මේ කාමය කියන එක තියෙන එකක් නෙවෙයි, හදාගත් එකක්. ඒ නිසා අපි මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අපට අදාළ ලෝකයක් හදාගෙන ඒකට ඇලිලා ඉන්නේ. අල්ලා ගැනීම කියන්නේ ඒකයි. උපාදානයි. අන්තිමට මේ හැම එකක්ම අරමුණක් විතරයි. ඒ නිසා රූපයට වඩා ශබ්දේ, ශබ්දයට වඩා ගන්ධේ, ගන්ධයට වඩා රසය, ස්පර්ශය ලොකු නෑ උපේක්ෂාවට එනකොට. ඒකයි හිත හදන්න ඕන කියලා කියන්නේ. අන්න තේරුම් ගත්ත පුද්ගලයාට ඊට පස්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ පෙන්නන ස්ප්‍යාන භාවනා කරන්න කියලා නෙමෙයි. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්න අරමුණේදී ඉන්ද්‍රිය භාවනා සූත්‍රය අපි භාවනා ගැන කතා කරනකොට මේ අවුරුද්ද අවසාන වෙනකොට ගමු අපි. තව ගන්න ටිකක් කියලා ඉන්න එපා ඒවට යන්න. එතකොට පංචකාමයේ පුද්ගලයා ඉන්ද්‍රිය පහෙන් භාවනා කරන්න ඕන. ධානයේ පුද්ගලයා තමන්ගේ උපදින ධානය විදර්ශනාවට වඩන්න ඕන. ඒකට මොන දීලා.
අර දෙකම එහෙමනම් උභවන්තේ අනුපගම මජ්ක්‍ධිමා පටිපදා නෙවෙයිද? ඒ Tamanට තියෙන එකේ නේද හදන්න තියෙන්නේ. Taman සසරට ඇලිච්ච එකෙන් තමයි ගැලවෙන්න ඕන. සිය සැරයක් කියලා ඇති සිය සැරයක් පිරිත් වලින් අහලා ඇති උබෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතයන් අභිසම්බුද්ධා කියලා. ඊට එහාට කල්පනා කරේ නෑ නේද? ඔබ තේරුම් ගන්න ඔබ පෘථග්ජනෙක් නම් ඔබ කාමසුකල්ලිකාණු යෝගයේ අරුණ පස්ස රුවඳින්නේ. ඔබ තේරුම් ගන්න ඔබ ලෞකික ධානයක් නම් දානලාභියෙක් නම් ඔහු අත්කරමතාණු යෝගියෙක්. මේ ඉන්ද්‍රිය ගෝචර සුඛයේ තියෙන ආත්ම කොට ගැනීම තුළ තමයි සතර ඇවිදින්නේ. අනාත්ම කියන්නේ ආත්ම කොට ගන්න බෑ කියන එක ආත්මයක් නෑ කියන එක නෙවෙයි. ස්කන්ධ පංචකයට එන දේ මගේ මම මගේ ආත්ම කියන්නේ අල්ලා ගැනීමට නමක්. මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන කියන්නේ අල්ලා නොගැනීමට නමක්. අල්ලා ගැනීමේදී හේතු ඉතුරුයි අවසන් මේක තමයි උපාදානය. අන්න සතර බැඳෙන හැටි. අල්ලා නොගැනීමේදී ස්කන්ධ පංචකේ උපාදාන නොවීමයි. ඒක තමයි භාවනාව. උපාදාන නොවීමේ අනේකට අනිත්‍ය කියලා කියනවා. උපාදාන වීමේ අනේකට නිට්ටය කියලා කියනවා. මෙතෙන්ද එනකල් මේ අනිත්‍ය නිට්ටය ගැඹුරට තේරුම් ගන්න. කෙස්වල අනිත්‍ය බල බල ඉන්න එපා. අනිත්‍ය විතරයි බුදුහාමුදුරන්ගේ ධර්මය සතර දුකින් මිදෙන්න. පණිවිඩයට ගත්තොත් එක. එහෙනම් ඔබ ස්කන්ධ පංචකේ අනිත්‍ය බලන්න. මේ මොහොතේ පහළවන ස්කන්ධ පංචකේ අල්ලා නොගැනීමෙන් නිරවශේෂ නිරෝධයට පත් කරන්න ඕන. කෙස්වල අනිත්‍ය බලලා හරියන්නේත් නැහැ. දත්වල අනිත්‍ය බලලා හරියන්නේත් නැහැ. මල්පර වෙන අනිත්‍ය බලලා හරියන්නේත් නැහැ. ඉතින් ඒවා කියලා දීලා රටක් හැදෙන්නේ කොහොමද? මේ වැඩේ කරන්න අන්තිමට ලෝභ දේශ මොහ කරන්න බැරුව යනවනේ. Tamanට තමන් අවංක වෙන්න වෙනවනේ. එතකොට කොහොමද අල්ලස් ගන්න? මේ හොරකම අල්ලස මේවා සියල්ල පිටිපස්සේ පවතින්නේ ආත්මාර්ථකාමීත්වය නෙමෙයිද? මම නෙවෙයිද? ඒ මගේ බඩ විතරක් පෙරුණොත් ඇති මගේ මල්ල විතරක් තර වුණොත් ඇති කියලා නෙවෙයිද අර හිතන්නේ? රට කරන අය කරන අය වැඩ වගකීම් දරන අය ආත්මාර්ථකාමී වෙලා බෑ. එතකොට තමන්ගේ හැන්ද තමන්ගේ පිඟානට බෙදා ගන්න බලනවා. නෑ ඒක බෙදන්න ඕන සමස්ත සමාජයටම. මේ ළඟදී දවසක් මම හදිසියේ ධර්ම දේශනාවකට යනවා මගේම වාහනේ. ප්‍රබුද්ධ ගායිකාවකගේ ගීපදයක් කියවෙනවා මට හොඳට හිතට ඇල්ලුවා ඒක. ඊට පස්සේ අහලා තින්නේ නමුත් දැන් මේ ධර්මයත් එක්ක මම මේක ගැලපුවා. කාර්ය තුනක් පෙන්නනවා මේකේ. බුදුන් වහන්සේගේ ආයතනයක් කරන්න. නොමිනිසුන්ට manussකම දුන් මැනව. අර සතුන් මරන හොරකම් කරන අල්ලස් ගන්න හොරමරටක් අධිකම් කරන අය නොමිනිසුන් ඔක්කොම. ඔවුන්ට ඒකේ වැරද්ද කියලා දෙන්න ඕනේ. manussයින්ට ප්‍රඥාව දුන මැනව අපි කරන්නේ ඒක තමයි. අරෙන් වෙන් වෙලා පවෙන් වෙන් වෙලා යහපත් ජීවිතයක් ගත කරනවා නම් තවත් භවගාමී මාර්ගය ඊට පස්සේ ප්‍රඥාව දෙන්න වෙනවා ස්කන්ධ පංචකය අනිදුක්ඛ අනාත්මයට. මේ වෙන්න ඕන දෙයක්. එහෙනම් බුදු සමයේ ධර්ම දේශනා තුළ නොමිනිසුන්ට manussකම දෙන්නත් ඕන, manussයින්ට ප්‍රඥාව දෙන්න ඕන. අන්න නොමිනිසුන්ට manussකම දුන්න ඇරුණාම ප්‍රඥාව දෙන එකක් තිබුණ නැති නිසා තමයි සමාජයේ තිහට හැදෙන්නේ නැත්තේ. දැන් අන්තිම පදයට එනවා. තථාගතප්පේ දස ධම්ම විනයස දේශුත්ත විඤ්ඤාතස්ස. තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනය දේශනා කරනකොට අහලා දැනගෙන අන්න ඊට පස්සේ කරන්න ඕනේ තේනවා. ධම්මානු ධම්ම පටිපන්නස්ස පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් මෙන්න ප්‍රතිපත්ත පූජාවෙන් බුදුන් පුදන්නා. මෙන්න ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නා ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි ධම්ම අනුධම්ම පටිපදා කියන එකේ තේරුම මොකද්ද? මේ රූප වේදනා සංඥා සංකාර පහේ හට ගැනීම නැතිවීමට කියනවා ධම්ම. ඒක නැසෙනකොට තාත් රූප වේදනා සංඥා සංකාර පහක් හට ගන්නවා. ඒකට කියනවා අනුධම්ම. ස්කන්ධ පංචකයෙන් පංචකයට මගේ ආත්මකට ගන්නවා නම් ධම්මානුධම්ම ප්‍රතිපදා නෙමෙයි. ඒ භවගාමී ප්‍රතිපදාව. ස්කන්ධ පංචකයෙන් පංචකයට අනාත්මය බලනවා නම් ස්කන්ධ පංචකයේ අනාත්ම වෙනකොට ඒකේ ලෝභය නැතෙනවා. ඊළඟ ස්කන්ධ පංචකයේ දේශේ නම් ඒකේ දේශේ නැතෙනවා. ස්කන්ධ පංචකේ රූපකාමී නම් ඒකේ රූපකාමී නැතෙනවා. එහෙනම් ශබ්දකාමී නැතෙනවා. ස්කන්ධ පහෙන් පහට අනාත්මය බලන එකට කියනවා ධම්මාන ධම්ම පටිපදා. ඔන්න භාවනාව. ඔන්න භාවනාව බුදුන් වහන්සේගේ සූත්‍රවල. කිසිම ස්ත්‍රී පුරුෂ විභේදයක් නැහැ තේරුම් ගත්තාම. තේරුම් ගන්න විතරයි ඕන. කවුද වෙන්න ඕන? තථාගතප්පේ දස ධම්ම විනයස දේශිතස්ස විඤ්ඤාතෝ පුද්ගලෝ බවට පත් වෙලා බණහලා
දැන් තමන්ගේ පෞද්ගලික කාර්යය පටන් ගන්න වෙනවා ධම්මාන ධම්ම පටිපදාව. ඊට මෙහා කාටවත් ධම්මාන ධම්ම පටිපදාවක් නැහැ නේද එහෙනම්? එනවා සාරන්දද සූත්‍රය කියලා කියන්නේ පුදුම දහමක් තියෙන සූත්‍රයක්. ඔක්කොම ටික තියෙනවා. දැන් ඉතින් අපේ රටේ සියවසක් දෙකක් තුරකට ඉස්සරලා මොකද වුනේ? රත්නපුරේ මැණික් ගොඩ දාලා පස් ගොඩක් ඉතුරු කරලා ගිය වලක් වගේ. ඒක මැණික් නෑනේ ආපහු. කවුද මේ මැණික්? බුද්ධ පුත්‍රයන් වහන්සේලා සෝවාන් ආදී මාර්ගඵලලාභී අයට මේ මැණික් කියලා කියන ධර්මීන තේරෙනවා කියන්නේ ඒක. අනාගත බුදුහාමරගේ ශාසනය නිවන් දකින්න ඔක්කොම පුරුම්පුරනකොට මේක මැණික් තියෙන්නේ කොහොමද? එහෙනම් අපි ආයෙත් අලුත් මැණික් පළක් හදන්න ඕන. මැණික් පුරයක් කරන්න ඕන. මේක රත්නපුරේ විතරක් නෙවෙයි ලංකාවම. ලංකාව නෙමෙයි ලෝකෙම ඊට පස්සේ. ඔක තේරුම් ගත්තොත් ඔය පූර්වාදර්ශයේ මේ සමාජයේ අත්ොත් මේ මිනිස්සු හැදෙනවා දැක්කහම ලෝකෙ බුද්ධිමතුන්ට ඕන වෙනවා ස්කන්ධ පංචකය අනාත්ම. ඔය මල් පූජා කරන ගෙහෙල්කම් චෛත්‍යයට බුද්ධ අපූර්වන බුද්ධ ආගම නම් ලෝකෙට දීලා වැඩක් නැහැ. ඒක තියාගන්න. සමහරවිට ඒකනේ දැන් ඔය ප්‍රචාරය කරනවා කියලා කියන ධර්ම ප්‍රචාරය. ආපහු ආයෙත් අර කර්මස්ථාන භාවනාව තමයි උගන්වන්න. ඇයි මේ බුදුවරයෙක් පහළලා ධර්මයක් හොයාගත්තේ මොකටද? ධර්මයේ සරණින් හික්මෙන්න නෙමෙයි. නෑ ස්කන්ධ පංචකය අතහරිනවා නම් ඒ අනිත්‍ය නැමැති ධර්මයේ සරණ නෙමෙයි එතන තියෙන්නේ. දැන් අතහැරීම අම්මද තාත්තද ඉරකඩන්ද ගෙවල් දොරවල්ද ලෝභය දේශය මොහය පමණද? අනිත් මොකුත් අතහැරෙන්නේ නෑනේ. මේ කරන්න ඕන වැඩක් නේද තියෙන්නේ? තේරුම් ගත්තාම ඒ ඔබේ බණ බවට පත් වෙනවා ඔබට තේරෙනවා නම් අනුගමනය කරන්න පුළුවන් නේද? හතරවෙනි මැණික. නම් පළවෙනි මැණික බුදුන් වහන්සේ ඒක තේරුම් අරගෙන මේ බුද්ධෝත්පාදයේ පවතින යෝගයේ ධර්ම විනය දේශනා කරන දේශකින් වහන්සේ සිහෝ පුරුෂ ගිහියෝ පැවිද්ද දෙවෙනි මැණික. ඔවුන්ට සවන්දී ධර්ම විනය තේරුම් ගන්න ඔබ තුන්වෙනි මැණික. තේරුම් ගත්තාම කර්මක්ෂය කිරීමේ කර්මයට ප්‍රවිෂ්ඨ වෙන්න හතරවෙනි මැණික. මේ මැණික් බහුල වෙන්න ඕන නැද්ද මේ මැණික් පුරේ? පිටුරු පදේ මම කියන්නේ. අනුගමනය කරලා බලන්න. ඒක පින්කම් ගෙවල් වල දැන් අපේ ස්වාමින් වහන්සේලා කියන ඔච්චර බාල වෙන්න බෑ කියලා විතරක් මම කියන්න කැමතියි. ඔබ ස්වාමින් වහන්සේලා ගෙදරට වැඩම කරලා දානයක් දුන්නාන් පස්සේ මියගිය අම්මා තාත්තගෙන් දන් දෙන එක කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභ ලෝකස්මි. මොකද මෙච්චර බණපද හතරක් කියලා උක අගට දායි බුදුහාමුදුරුවෝ. ඒ අපි හරවා ගත්ත හැටි. එහෙනම් මේ හතරවෙනි මැණිකේ ක්‍රියාකාරීත්වයෙන් පස්සේ යම් කිසි පුද්ගලයෙකුට මං හිතන්නේ බුදු සමීප අධ්‍යාත්මිකයේ කෘතවේදීත්වයක් වෙනවා සමාජය වෙනුවෙන් කරන්න. කතඤ්ඤෝ කෘතවේදී පුද්ගලෝ දුර්ලභ ලෝකස්මින් පස්වෙනි මැණික. ඒක අම්මට තාත්තට සලකන ලෞකික එකක් වෙන්න බෑනේ නන්නේ. බුදුන් රහතුන් සරියුත් මහ රහතන් වහන්සේලා වගේ අය තමන්ගේ කටයුත්ත කරන් ඉවරලා ඊට පස්සේ මේක ජීවත් වෙන්න ඕනකමක් තිබුණේ නැහැනේ. නමුත් ජීවත් වෙන්න ඕනේනේ. කන කියන පස්සේ. මොහොත කරේ. සරලව ආහාර ටිකක් අරගෙන ඇඳුමක් කරන සරල ජීවිතයක් ගත කරමින් ධර්ම දාණයම දුන්නා. වෙන මොකක්වත් කරපු දෙයක්. ඒක වෙන්නේ නැති මම හිතන්නේ කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභ ලෝකස්මින් කියලා කියන්නේ. මොකද ඔබ රස්සාවක් කළත් පඩිය බලාපොරොත්තු වෙනවා. උදව්වක් කළත් ආපහු ඒකට ප්‍රතිඋපකාර කරේ නැහැ කියලා දුක් කියනවා. අපි කතා කරේ තනිකරම ලෝකෝත්තර මාර්ගයක් පිළිබඳව. එහෙනම් බුදුන් වහන්සේගේ ධර්ම දේශනා මොකද්ද? භව නිරෝධාය ධම්මං දේශේ. අන්තිමට ඔබට මේ පෙන්වන්නේ මම මේ භව නිරෝධය කරන හැටි නේද? ස්කන්ධ පංචකේ අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියනවලු ශ්‍රාවකයින්ට. ශ්‍රාවකයෙ හික්මවන්නට. දැන් ඒ හික්මවීම තිබුණා නම් එහෙම ඔය කියන කාරණා වෙන්නේ නැහැ නේද රටේ? දැන් අපි අන්තිමට මේ කීවේ ඒක නේද? ස්කන්ධ පංචකය මගේ ආත්මකට ගැනීමේදී කර්ම රැස්සේ භවගාමී වේ. ස්කන්ධ පංචකය අල්ලා නොගැනීමෙන් ලෝභ දේශ මොහ ඉතුරු නොවි අවසන් වේ. එතකොට අනිත්‍ය නැවති ධර්මයේ සරණින් ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය මිය යනවා නේද? මම මෙහෙමත් කියනවා. රජ කාලේ දඬුවම් දෙන කෙනෙක් තිබුණා. දන් ගෙඩියේ කඩුවක් බාර දීලා දෙනවා අදකයට. හොරු අල්ලන් එනවා. රජුරෝ නියම කරනවා නැත්නම් අධිකරණ ඇමතියා නියම කරනවා. මොහු වරදකරුවෙක්. විසකසා මරා දමන්න. ආයේ දන්ගෙඩිය ගාව ඉන්න මිනිස්සයාට අර මිනිස්සයාට අම්මා ඉන්නවද තාත්තා ඉන්නවද ඔලුසින් බාර දීලා ආවේ නැද්ද මොනවාවත් හරි වැරදි මොකක්වත් කරගන්නේ නැහැ.
රජුරන්ගේ තීරණය වැරදිද කියලාත් වැදගත් නැහැ. මෙයා මොකද කරන්නේ? කඩුව ගත්තා බෙල්ල තියන්න කියලා කෙටුවා. ඒකනේ යාගේ රක්ෂාව. ඒ සතත අවිනයක් කරපු නිසා. ඔබේ ලෝකයේ තුල ඔබට අවිනයක් කරන්නා වූ හතුරු ටිකක් ඉන්නවා. ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මමත්වයේ මුලාවෙන් ඇවිදින්. කොහේ හැංගිලා හිටියත් වර්තමාන ස්කන්ධ පංචකයට එනවා පස්දරට ගැටෙනකොට. මේ ඔබේ දංගෙඩියයි. ඔබට සංස්කාරයන්ගේ අනිදුක්ඛානාත්ම නැති කඩුව බුදුහාමුදුරුවෝ බාර දෙනවා නැත්නම් බුද්ධ පුත්‍රයන් වහන්සේ කෙනෙක් බාර දෙනවා. ආයේ බලන්න එපා අනිදුක්ඛානාත්ම වශයෙන් බලලා ලෝභය මරන්න. මේ දංගෙඩිය ස්කන්ධ පංචකේන දංගෙඩිය තුල කියලා ලෝභය මරලා දාන්න. ඔබටත් මේ වගේම ඝාතනයක් තියෙනවා. පව් සිද්ධ වෙන්නේ නැති ආණ්ඩුවට අහු වෙන්නේ නැති. මේකට කියනවා කෙලෙස් නසනවා කියලා. ඒ සකල ක්ලේශයන් ප්‍රහීන කර දුකින් මිදෙනවා කියලා නේ ත්‍රිපිටකේ පුරාම පවතින්නේ. කෙලෙස් දුකක් නේද මේ පෙන්වන්නේ? කෙලෙස් කියන්නේ ඔබ හදාගත්ත වැරද්දක් නේ. කෙලෙසෙනවා කියන්නේ ඒකනේ. ඇයි චිත්ත සංකලේශ අභික්ඛවේ සත්තා සංකලේශන්ත කියන්නේ? සිත කෙලෙසීමෙන් මිනිසා දුකටපත් වෙනවා. එනත් පිට දුක ගන්න. වර්තමාන ස්කන්ධ පංචකය අනාත්ම වශයෙන් බලලා කර්මක්ෂය කරන තැනට යන්න. එතකොට ආපහු අර ඇතුළත හිස් වෙන්න පටන් ගන්නවා. ධම්මස පෑදෙනවා කියනවා මේවා තේරෙනවාද? ඊට පස්සේ යන්න වෙන අනුගමනීය ප්‍රතිපදාවක්. අන්තිමට බණවල තියෙනවා නේද යමක් කරන්න කියලා. ඒක තේරුම් ගන්න. ධම්මාන ධම්ම පටිපන්න වෙන්න වෙනවා. ඉතින් පින්කම් ගෙදරකට ගිහින් ඉඳගෙන ඉඳලා අහලා බණනම් හොඳයි කියලා ස්වාමීන් වහන්සේට සාහිතිකෙකුත් දීලා දෙන දෙයක් කාලා ගෙදර ආවට මේ වැඩේ වෙන්නේ නැහැ. ඒකනේ අපේ බණ අහනවා කියන්නේ දැනට. කවුරු හරි මොනවා හරි කියන දෙයක් අහලා සාදු කියලා ගෙදර එනවා. ගෙදර මොකුත් ගේන්නේ නැහැ. නමුත් ගෙදර ගේන්න ඕන. වර්තමාන ස්කන්ධ පංචකයේ ආත්මකට ගැනීමෙන් දුකටපත් වෙන එකෙන් මිදෙන්න බුදුන් වහන්සේ වදාළ අනාත්ම දර්ශනය ගෙදර අරන් එන්න ඕන. මේකට කියන්නේ බණ ගෙදර ගෙනියනවා. ඒක නැතුව ගෙදර ගෙනියනවා කියන පින විතරක් ගෙදර ගෙනියනවායි කියන්නේ. අපේ සමාජයේ පුරුදු වුණේ පින්කම් කරලා පින් ගෙදර ගෙනියන්න විතරයි. එනම් පුණ්‍ය විපාක, කර්ම විපාක, සංසාරේ භව ගාමී විපාක. බණ අහලා ධර්මයක් තරන් යන්න ඊට පස්සේ කර්මක්ෂය කිරීමේ ලෝකෝත්තර විපාකත් හම්බ වෙයි. එබැවින් සාරංග සූත්‍රයේ දහම්හරයේ මණික් පහේ කතාව මෙතකින් අවසන් කරනු ලබනවා. ධම්මස පාදා ගැනීමට මෙව ධර්ම දේශනාව හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනය කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.